ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මේ වේදිකාවේ මූලාසනයේ ඉන්න අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික අපේ ආදරණීය සමන්ත විද්‍යාරත්න සහෝදරගෙන් අවසරයි. ඒ වගේම මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂේ නායක අනුර දිසානායක සහෝදරගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන ආදරණීය සෝමන් සමරසිංහ සහෝදරය ඇතුළු දේශපාලන මණ්ඩලයේ සහෝදරුන්ගෙන් ඒ වගේම වේදිකාවේ ඉන්න අපේ මධ්‍යම කමිටුවේ සහෝදරුන්ගෙන් සහෝදරියන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙන අපේ ආදරණීය සහෝදරියනි සහෝදරුනි මව්වරුනි පියවරුනි දූ දරුවනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපි අද මේ බදුල්ල පුරවරයට එකතු වෙලා ඉන්නේ හරියටම මීට අවුරුදු 43කට කලින් අද වගේ දවසක අපෙන් සමුගත්තු අපේ පක්ෂයේ ආරම්භක පරපුරේ වීරවරුන් වීරවරියන් වෙච්ච අප්‍රේල් විරුවන් අනුස්මරණය කිරීම සඳහා ඔබ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ අපි අපේ පක්ෂයේ කුමන දේශපාලන ක්‍රියාවලියක නිරතලා හිටියත් කුමන තැනක හිටියත් කුමන දුෂ්කරතාවයක හිටියත් අපි හැම වසරකම අත්නවර මේ අපේ යුතුයකම අපි ඉටු කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි අද මේ බදුල්ල පුරවරයට ආවේ. මීට අවුරුදු 43කට කලින් අපෙන් සමුගත්තු අප්‍රේල් විරුවන් වීරවරියන් අනුස්මරණය කිරීම සඳහා ඔබ කවුරුත් දන්නවා 1971 අරගලයට වසර 43ක් පිරෙන මේ වෙලාව වෙනකොට අපේ රටේ අද පවතින ඉතාමත් බරපතල අර්බුදකාරී තත්ත්වයක ලාංකීය සමාජයක් වශයෙන් නැවත ගොඩනැගීමට නොහැකි මට්ටමට ධනවාද විසින් පත් කරලා තියෙනවා. මේ අපේ රට විශාල සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික සදාචාරම අර්බුදයට පත් කරලා තියෙනවා. අපේ රටට ධනවාදය ඇතුලේ තවදුරටත් දශමයක්වත් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ කියලා දිනපතා සිදුවීම් වලින් ඔප්පු කරමින් ඉන්නවා. ඉතින් පැහැදිලිව කිව්වොත් වරක එංගල්ස් කිව්වා වගේ මානව සමාජය එක්කෝ සමාජවාදය කරා පෙරට නැත්නම් ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතුයි කියලා එංගල්ස් කිව්වා වගේම අද ලාංකික සමාජයට බල කරලා තියෙනවා එක්කෝ සමාජවාදය කරා ඉස්සරහට යන්න නැත්නම් ම්ලේච්ඡත්වය කරා අපසට යන්න කියලා. අපි දකිමින් ඉන්නේ අපේ සමාජය දිනපතාම ම්ලේච්ඡත්වය කරා අපසට යමින් ඉන්නේ. ඒ නිසා ම්ලේච්ඡත්වය කරා අපසට යමින් ඉන්න මේ සමාජය ඒ ගමන නවත්තලා නැවත ඉදිරියට සමාජවාදය කරා ඉදිරියට රැගෙන යා යුතු තීරණාත්මක මොහොතකට අපි ළඟා වෙලා තියෙනවා. නිසා ඒ පැත්තෙන් ගත්තොත් අපි දකිනවා අපි මේ 43 වෙනි අප්‍රේල් විරු සමරන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් කියලා. එනිසාම අලුත් සමාජයක් ඉල්ලා සිටින වෙලාවක සමාජ පරිවර්තනයක් ඉල්ලා සිටින වෙලාවක නව සමාජයක් නිර්මාණය කිරීමේ අවස්ථාව මතුවලා තියෙන වෙලාවක අපි අද එකතුලා ඉඳද්දී අපි දකිමින් ඉන්නවා ඒ සඳහා වෙච්ච සුබවාදී සලකුණු තියෙනවා කියලා. විශේෂයෙන්ම ධනවාදයේ පරාජයටපත් කරලා වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපේ රටේ ජනතාව සූදානම් වෙමින් ඉන්නවා. ඒ සඳහා පියවර තෙමින් ඉන්නවා කියන කාරණේ අපට දකින්න පුළුවන්කම තියෙනවා. පහුගිය වසර කිහිපයක තිබිච්ච මැතිවරණ බිමේ දේශපාලන පසුබෑම නිමා කරමින් පහුගිය දකුණු සහ බස්නාහිර පළාත් සභා ඡන්දයෙන් අපේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශ්වාස තියලා ජනතා විමුක්ති පෙරමුණට දැවැන්ත ශක්තියක් ලබා දීලා සමාජවාදය සඳහා යන ගමන පටන් ගන්න අපි සූදානම් කියන පණිවිඩය ලබා දීලා තියෙනවා. එනිසා අපි අද 43 වෙනි අප්‍රේල් විරු සමරන්න මෙතෙන්ට එකතු වෙච්ච මොහොත කියලා කියන්නේ අපි ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ සහිතව නායකත්වයේ යටතේ මේ සමාජය වෙනස් කරලා අලුත් සමාජයක් ගොඩනගන සූදානම් කියන පණිවිඩය දෙමින් ඉන්න වෙලාවක් තමයි අපි එකතු වෙලා ඉන්නේ. අපි අද එකතු වුණේ අප්‍රේල් විරුවන් සමරන්න. අපිට තියෙන වගකීමක් අප්‍රේල් විරුවන් අපට වටින්නේ ඇයි කියලා කල්පනා කරලා බලන්න. අපි දන්නවා අපේ රටේ මේ සමාජයේ මානව සමාජයේ ජීවත් වෙන හැම කෙනෙක්ම මිය යනවා. සමහරු සාමාන්‍යයෙන් වයසට ගිහිල්ලා මැරෙනවා, සමහරු වෙනත්කම වලින් මැරෙනවා. හැබැයි මියගිය බොහෝ දෙනාගේ මරණය පිළිබඳ කතා බහ ටික දවසකින් අවසන් වෙනවා. ඒ වුණාට 1971 අරගලයේදී මියගිය සහෝදර සහෝදරියන් එහෙම නෙවෙයි. අපට දිනපතා අලුත් වෙනවා. ඔවුන් දිනපතා අපි සමග ජීවත් වෙනවා. ඔවුන් දිනපතාම අපි අතර ජීවත් වෙමින් අපිට මඟ කියා දෙනවා. ඔවුන් දිනපතා අපි අතර ජීවත් වෙමින් අපට ධෛර්ය ලබා දෙනවා. දිනපතාම අපට ඔවුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඇයි? අපි දන්න කාරණේ තමයි 1971 අප්‍රේල් මාසෙදී විදුපු අපේ අප්‍රේල් විරුවන්
සටන් නොදුනේ පෞද්ගලික අරමුණක් සඳහා නෙවෙයි. පොදු අරමුණක් වෙන්නේ. ඒ පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරලා දීපුදපු නිසා ඔවුන් අපිට ගොඩක් වටිනවා. 1971 අප්‍රේල් අරගල සම්බන්ධ වෙච්ච අය නිකන් හදිස්සියේ හිතුවක්කාරකමට සටනක් කරන්න ආපුවා නෙමෙයි. අපි දන්නවා එදා පාලක පන්තිය විවිධ අවලාද නැගුවා 1971 පස්සේ. 71 අරගලය මර්ධනය කරලා පාලක පන්ති අවලාද නැගුවා මේ තරුණයන් නොමගගේ තරුණයන් කියලා. මේ තරුණයන් කිසියම් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා සටන් කරනවා කියලා අවලාද නැගුවා. ඇයි එහෙම උනේ? ධනපති පාලකයන්ට තේරුම් ගන්න බැරි වුණා මිනිහෙක් කොහොමද Tamanට කිසිවක් ලබා ගන්න නැතුව සටන් කරන්න දීපු දන්නේ කියලා. නමුත් ඒක අපට තේරුම් ගන්න පුළුවන් විප්ලවීන් හැටියට මිනිස්සු හැටියට 1971 අරගලට දායක වෙච්ච අපේ සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත කැප කරලා සටන් කරන තරම් ධෛර්යයක් උගාගත්තේ කොහොමද? ඔවුන් ජීවත් වෙච්ච ධනවාදය වැරදි කියලා එදා ඊටාත්ම ගැඹුරින් වටහා ගත්තා. ධනවාදය අසාධාරණයි, ධනවාදය අයුක්ති සහගතයි, ධනවාදය අමානුෂීයයි, ධනවාදය ඇතුලේ මිනිසාගේ මිනිස් අයිතිවාසිකම් රැකෙන්නේ නැහැ. ඒ තමයි ම්ලේච්ඡ සමාජ ක්‍රමයක් කියලා ඔවුන් ඉතා පැහැදිලිව වටහා ගත්තා. ධනවාදයේ ම්ලේච්ඡ සමාජයක් නම් ඒ ම්ලේච්ඡ සමාජය තුල සාමාන්‍ය විදිහට ජීවත් වෙන එක මනුස්සකම නෙවෙයි කියලා උන් තේරුම් ගත්තා. ඒ නිසා ඒක තේරුම් ගන්න නිකන් ඉන්නේ නැතුව ඒකට උත්තර හෙව්වා. ධනවාදී අරුබුදයට, ධනවාදී ම්ලේච්ඡත්වයට, ධනවාදී අසාධාරණයට, ධනවාදී අයුක්ති සහගත භාවයට උත්තර හොයද්දී ඔවුන් තේරුම් ගත්තා ඒ සඳහා තියෙන විසඳුම් ගොඩක් නැහැ. එකයි තියෙන්නේ, ඒක තමයි සමාජවාදී සමාජ පරිවර්තනයක් විතරයි ධනවාදයේ අරුබුදයට දෙන උත්තරය කියලා ඔවුන් තේරුම් ගත්තා. ධනවාදයේ අරුබුදේ දැකලා ඒක තේරුම් අරගෙන ඒ දුෂ්ටත්වය දැකලා ඒ අසාධාරණ දැකලා ඒක තේරුම් අරගෙන ඊට තියෙන එකම විකල්පය විසඳුම සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම කරන කාරණේ තේරුම් අරගෙන එතනින් නතර වෙන්නේ නැතුන් ඒ සඳහා කැප වෙන්න පටන් ගත්තා. අපි දන්නවා අපේ සමාජයේ ඉන්නවා ධනවාදයේ වැරදි කියලා තේරුම් ගත්තු මහත්තුරු ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ න්‍යායිකව දේශපාලනික තේරුම් ගන්නවා ධනවාදයේ වැරදි අසාධාරණයි කියලා. ඒක වෙනස් වෙන්න ඕනයි කියලාත් කල්පනා කරලා තියෙනවා. හැබැයි එහෙම කල්පනා කරාට ඒ වෙනුවෙන් කිසිවක් නොකර සුබ ප්‍රාර්ථනා වලින් නව සමාජයක් ගේන්න උත්සාහ කරන අය ඉන්නේ. සාමාන්‍යයෙන් අපි කියන ඒගොල්ලන්ට හාන්සිපුටු විප්ලවවාදීන් කියලා. පුටු වලට වෙලා ලොකු පොත්පත් කියෝ ඉන්දේට පත්‍රයකට ලිපියක් එහෙම ලියලා සුබ ප්‍රාර්ථනා වලින් අලුත් සමාජයක් ප්‍රාර්ථනා කරමින් ඉන්න. උපදෙස් දෙමින් ඉන්න ඇතිතරම්. හැබැයි කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවක 1971 අප්‍රේල් වෙරුව අපේ පක්ෂ නිර්මාතෘ රෝහණ විජේත සහෝදරගේ නායකත්වයෙන් ඒ ආభాෂයෙන් ඒ ඉගෙනීම් වලින් ඉගෙනගත්තු පණ පෙවෙච්ච 1971 අප්‍රේල් වෙරුව ධනවාදයේ වැරදි කියලා තේරුම් අරගෙන ඒ ධනවාදය වෙනස් කරලා සමාජවාදී සමාජයක් හදන්න ඕනයි කියන කාරණේ තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා, ඒ වෙනුවෙන් කැපුණා, ඒ වෙනුවෙන් මහන්සි වුණා. ඒ සඳහා විශාල වෙහසක් දරන්න සිද්ධ වුණා. මේ ධනවාදය ඇතුලේ ධනවාදය වෙනස් කිරීම සඳහා වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් හදන්න සිද්ධ වුණා. ඒක අමාරු වැඩක්. ඒක තමයි ජනතා විමුක්තිය කරුවේ. අපි කවුරුත් දන්නවා ධනවාදය ඇතුලේ දේශපාලන පක්ෂ හදන එක තරම් අමාරු නෙවෙයි. නමුත් ධනවාදය ඇතුලේ ධනවාදය රකින්න පක්ෂ හදන්න පුළුවන්. ධනවාදයට මුගු ගහන පක්ෂ හදන්න පුළුවන්. හැබැයි ධනවාදය වෙනස් කරන, ධනවාදය පරද්දලා අලුත් සමාජයක් හදන පක්ෂයක් හදන එක තරම් ලේසි කාර්යයක් නෙවෙයි. එයි ධනපති ක්‍රමයේ ධනපති පන්තියේ ඒකට ඉඩ දෙන්නේ නැති නිසා. ඒ සඳහා සම්පත් සපයන්නේ නැති නිසා. ඒ සඳහා කිසිවක් ඉඩකට දෙන්නේ නැති නිසා. ඒ අසීරු කාර්ය වගකීම රෝහණ විජිත සහෝදරය ඇතුළු එදා 1971 පරපුරේ අපේ අතීත පරපුරේ සහෝදර සහෝදරියන් බාරගත්තා. ඒක බාරන් තමයි වුන් අපේ පන්තියේ පක්ෂයක් සමාජය වෙනස් කරන්න පුළුවන් පක්ෂයක් අපේ පන්තියේ පක්ෂයක් හදන්න පටන් ගත්තා. මීට කලින් වලව්කාරයෝ තමයි දේශපාලන පක්ෂ හදලා තිබුණේ. ඒ වලව්කාරන්ගේ පක්ෂ වෙනුවට ප්‍රභූන්ගේ පක්ෂ වෙනුවට නැත්නම් ප්‍රසිද්ධ අයගේ පක්ෂ වෙනුවට ප්‍රසිද්ධිය ධනය බලය පාවිච්චි කරන පක්ෂ වෙනුවට පොදු අරමුණක් වෙනුවෙන් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පක්ෂයක් හදන්න පටන් ගත්තා. ඒ පක්ෂය තමයි ජනතා විමුක්ති කරුණා. ඒ පක්ෂය හදන්න පටන් ගත්තට පස්සේ ඒ සඳහා මහා දැවැන්ත වෙසක් විඳින මෙයාට සිද්ධ වුණා. මූල්‍යමය දුෂ්කරතා, වෙන දුෂ්කරතා රසක් සිද්ධ වුණා. කුසගින්නේ ඉඳගෙන පක්ෂය හදන්න සිද්ධ වුණා. නොකා නොබී පක්ෂය හදන්න සිද්ධ වුණා. අනික් පැත්තෙන් ගත්තොත් අපි කවුරුත් දන්නවා පයින් යමින් බස් එක යන කියාකවත් නැතුව පයින් යමින් පක්ෂ හදන්න සිද්ධ වුණා. මේ නිසා ඊටාම දුෂ්කර තත්ත්වයක් තුළ තමයි අපි පක්ෂ හදන්න සිද්ධ වුණේ. අපි අහලා තියෙනවා මේ පක්ෂ හදන්න රෝහණ විජේත සහෝදරයා
තිස්සර මහරහම් බස් නැවතුම් පොලේ මුට්ට කර ගැහුවා කියලා සත පහක් දැක් හොයාගන්න. ඒ නිසා එවැනි දුෂ්කරතා මැද මේ පක්ෂ අදාගෙන යද්දී ඒ පක්ෂවට ජනතාව එකතු වෙද්දී අන්න ධනපති පන්ති බියටපත් වෙලා ධනපති පන්තියේ ඒ දේශපාලන ව්‍යාපාරය ඒ දේශපාලන සත් ව්‍යාපාරය නතර කරන්න උත්සාහයෙන් දරුවා. සාමාන්‍ය බියවැද්දීම් වලින් නතර කරන්න බැරුණාට පස්සේ අවසානයේදී ආණ්ඩුව තීන්දුවක් ගත්තා. එදා පැවිදිච්ච ආණ්ඩුව කලින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඊට පස්සේ විච සමගි පිරිනව ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මේ ව්‍යාපාරය විනාශ කරන්න මර්ධනය කරන තීන්දුවක් ගත්තා. ඒ මර්ධනය කරන තීන්දුවක් අරගෙන මිනිසුන් මරා දාලා මේ ව්‍යාපාර නවත්තන තීන්දුවක් අරගෙන ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ අන්නේ තීන්දුව ඉස්සරහා දන ගහන්න නැතුව යටත් වෙන්න නැතුව පාවා දෙන්න නැතුව අරමුණ ඇත්තරලා පලා යන වෙනුවට තමන්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් අපේ පන්තියේ පක්ෂයක් නිර්මාණය කිරීමේ සුද්ධ වූ අයිතිය වෙනුවෙන් මේ වැරදි සමාජය වෙනස් කරලා නව සමාජයක් නිර්මාණය කිරීම සඳහා අපට තියෙන සුද්ධ වූ අයිතිය වෙනුවෙන් ඒ විනාශ කරන්න සතුරා අවිගත්තට පස්සේ එයට එරෙව තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ අයිතිය වෙනුවෙන් අවිදරා සටන් වදින්න ඒ පරපුර තීන්දුව කරා. අන්නේ තීන්දුවට අනුව තමයි 1971 අරගල සිද්ධ වෙන නිසා 1971 අරගලය කියලා කියන්නේ අපේ පන්තිය අයිතිය වෙනුවෙන් සමාජවාදී වෙනුවෙන් ලංකාවේ නිර්මාණය වෙච්ච පළමු වන සන්නද්ධ නැගිටීම කියලා අපිට කියන්න පුළුවන් කරා. පළමුව සන්නද්ධ නැගිටීම අපේ පන්තිය අයිතිය වෙනුවෙන් පටන් ගත්තා. ඉතින් අපි අද සමරන්නේ අන්නේ නැගිටීමේ 43 වන සංවත්සරය. එදා අප්‍රේල් විරුවන් එලෙස මහා දෙවන්ත අරගලයක් කරා. ඒ පිළිබඳව අර සමස්තර කිව්වාගේ ඉතිහාසයේ ගොළු වෙලා ඉන්නේ. කොහොමද අපි දන්නවා ධනවාදය ඇතුළත ඉතිහාසය ලියවෙන්නේ හරි විදිහට නෙවෙයි. ඉතිහාසය නැවත ලියවෙයි. ඉතිහාසය කවුරු නොලියුවත් ඉතිහාසය පවතිනවා. ලෝකේ පුරා ගත්තොත් එහෙම හැම පාලක කල්යක්ම ඉතිහාසය වල්ලන්න උත්සාහ කරාට හැමදාම පාලක කල්ලීන් පෙරලා දොමින් ඉතිහාසයේ සත්‍ය ඉස්සරහට ඇවිත් තියෙනවා. ලෝකේ පන්ති බිහිවෙච්ච දා සිට කොමියුනිස්ට් ප්‍රකාශනයේ මාක්ස් එංගල්ස් කියනවා මෙතෙක් පැවතුණු සමාජයන්ගේ ඉතිහාසය උකලී පන්ති සටන් වල ඉතිහාසය කියලා. මේ ලෝකේ අසාධාරණ බිහිවෙච්ච දවසේ ඉඳලා අයුක්තිය බිහිවෙච්ච දවසේ ඉඳලා එක පන්තියක් විසින් තව පන්තියක් සූරාකෑම ආරම්භ කරු දවසේ ඉඳලා මේ සමාජය තුලේ අයුක්තිය අසාධාරණට රැව සටනක් සිද්ධ වුණා. ඒ සටන ඔස්සේ තමයි සමාජය ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ඒ සටන් හැම එකක්ම පළමු සටන ජයග්‍රහණය කරලා නැහැ. අපි දන්න ලෝකේ පළමු පන්ති සමාජය වහල් සමාජය. වහල් සමාජයේ වහල්ලුන්ට මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වහල්කමට එරෙහිව අවසානයේ නැගී හිටියා. අරගල කරා. ඒ අරගල වලින් ඉතිහාසය පිරලා තියෙනවා. ස්පාටකස්ගේ අරගලය එවැනි එක් අවස්ථාවක් ප්‍රබල අවස්ථාවක් ස්පාටකස් අපි අහලා තියෙනවා. හැබැයි ස්පාටකස් ජයග්‍රහණය කරේ නැහැ තමයි. නමුත් ඒ වුණාට අපි කවුරුත් දන්නවා වහල්කමේ සදාකාලිකුනේ නැහැ. ස්පාටකස්ලාගේ අරගලේ ආදර්ශය ගත්තු වහලුන් දිගටම අරගල කර අවසානයේ වහල්කමේ පෙරලා දාලා වෙනස් සමාජයක් නිර්මාණය කරන්න ඕන්ට පුළුවන්කම ලැබුණා. එහෙම ආපු ගමනක කෙලවරේ තමයි අපි ධනවාදයට ඉන්නේ. ධනවාදයේ පෙරලා දැමීමේ මේ කාලේ දැන් ඇවිත් තියෙනවා. ඒ සඳහා තමයි 1971 අප්‍රේල් අරගලේ සහෝදරු සටන් කළේ. ඒ නිසා ඒ සටන පරාජයටපත් වුණත් ඒ සටන සමාජය වෙනස් කිරීම කියලා වුණත් ඒ සටනෙන් පන්නර ලැබපු දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ. මේ සමාජය වෙනස් කිරීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ උරමතට කරමතට පවරාගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා. අපි ඉතා ධෛර්යයෙන් කියනවා ඒ කාර්යය අපේ උරමතට පවරාගත්තු ඒ කාර්යය නව සමාජයක් නිර්මාණය කිරීමේ කාර්යය අපි නුදුරු අනාගතයේදී අපේ දෑත් වලින් අපේ දෑත් සිටිපිට අනිවාර්යයෙන්ම යථාර්ථයක් බවට පත් කරනවා. ඒකට අපේ ජනතාව සූදානම් කියන කාරණේ අපි තා පැහැදිලිව කියනවා. අපි ආපු ගමනක් තියෙනවා. දැන් අපි කල්පනා කරලා බලන්න. එදා 1971 අරගලයේදී දීපිදු අපේ සහෝදරවරු එදා ධනවාදයේ දැකලා ඒක අසාධාරණ කියලා වෙනස් කරන්න උත්සාහ කරා. එදා 71 අරගලය වෙන කාලේ ධනවාදයේ වැරදි කියලා දැක්කනම් අද තත්ත්වය මොකක්ද? අද ධනවාදය ඊටත් වඩා ක්‍රූරයි. ඊටත් වඩා නග්නයි. ඊටත් වඩා ආත්මාර්ථකාමීටත් වඩා දුෂ්ටයි. ඒ නිසා අද අපි දකින්නේ 1970 දශකයේ තිබුණට වඩා දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් ධනවාදය ඇතුළේ අපි දකිනවා. අද ලෝකේ පුරාම අපි බැලුවොත් මිනිසුන් හැටියට ලෝකෙ පවතින්නේ කොහොමද? ලෝකේ ගමන් කරන්නේ කොයි පැත්තටද? අද ලෝකයේ පිළිබඳව අපට හදාගන්න පුළුවන් චිත්‍රය මොකක්ද? මේ ලෝකයේ ඇතුලේ ධනවාදී ලෝකයේ ඇතුලේ පොදු ජනයාට සාමාන්‍ය මිනිහාට
යුක්තිය සාධාරණ විශ්වාස කෙනාට සතුටු වෙන්න පුළුවන් දේ මොකක්ද තියෙන්නේ? අද මේ ධනවාදය ඇතුලේ ලෝකේ සතුටු වෙන්න කිසිවක් ඉතුරු කරලා නැහැ. ධනවාදය මිනිසාට ගෙනත් තියෙන්නේ මොනවද? ධනවාදය මිනිසාට ගෙනත් තියෙන්නේ මරණය, ලෙඩ දුක්, මත්ද්‍රව්‍ය, නරක දේවල් මේ සියල්ල තමයි ගෙනත් තියෙන්නේ. මනුස්සුන්ට මිනිස්කම නැති කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා අද මේ සමාජය ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඊටාම ධනපති කෝරෝ කීප දෙනෙක් ධනපති රටවල් කීපයක් විසින් මුළු මහ ජනතාවක් පීඩාවටපත් කරමින් ඉන්නේ. දැන් අපි කතා කරන ලෝකේ විද්‍යාවේ දියුණුව, තාක්ෂණයේ දියුණුව, ඉරහඳ තාරකා ජයග්‍රහණය කරන්න යනවා. මහා දෙවන්ත දියුණු විද්‍යාවක් තාක්ෂණයක් තියෙනවා කියලා කියනවා. අපි 21 වෙනි සීවසරේට පය තියලා ඉස්සරහට ගමන් කරමින් ඉන්නවා. සංවර්ධනය පිළිබඳ පුරාජයරු තියෙනවා ඇතිතරම්. මහා දෙවන්ත කතා කියනවා. නමුත් එහෙම කියන ලෝක ඇතුලේ ඇත්ත චිත්‍රය මොකද්ද? ඔබ දන්නවා. කල්පනා කරන්න. ඒ ඇත්ත චිත්‍රය මොකද්ද? තාමත් අපි කවුරුත් දන්නවා. අපි මේ ජීවත් වෙන ලෝකයේ ඇතුලේ හැම දවසකම මිනිස්සු 25000ක් මිය යනවා කන්න නැතු. කුසගින්නේ මිනිස්සු 25000ක් දිනපතා මිය යන ලෝකයක අපි ජීවත් වෙනවා. ධනවාදය ඔප්පු කරලා තියෙනවා. ධනවාදේ පෙන්වා දෙලා තියෙනවා මේ සමාජයේ ඉපදිච්ච මිනිස්සුන්ට කන්න දෙන්නවත් ධනවාදයට පුළුවන් කමක් නැහැ කියලා. කන්න දෙන්න ධනවාදේ සූදානම් නැහැ කියලා ඔප්පු කරලා පෙන්වලා තියෙන නිසා තමයි මේ මහා තාක්ෂණයේ දැනුම දියුණුව තියනවා කියන සංවර්ධනය පිළිබඳ පම්පෝරි ගොඩාක් තියෙන රටක ලෝකයක හැම දවසකම 25000ක් කුසගින්න නිසා මේ යමින් පවතින. මේ අපි ජීවත් වෙන ලෝකේ හැම දවසකම ළමයින් 22000ක් මේ යනවා කුසගින්න හෝ පහසුවෙන් සුව කළ හැකි රෝග නිසා. 22000ක් හැම දවසකම මේ යනවා දරුවන් මරා දාන සමාජයක් ධනවාදී සමාජය. දවසකට 22000ක් කියලා කියන්නේ හැම තප්පර 4කටම දරුවෙක් මේ යනවා. නිසා මේ සමාජයේ හැම තප්පර 4කටම දරුවෙක් මරා දාන සමාජයක් බඩපත් වෙලා තියෙනවා. ඉතින් මේකට සමාව දෙන්න පුළුවන් සමාජයක් නෙවෙයි. මේක දරා සිටිය යුතු සමාජයක් නෙවෙයි. මේක ඉවසා සිටිය යුතු සමාජයක් නෙවෙයි. එදා 1971 අරගලයේදී දිවිදුන් සහෝදරුන් සටන් කරන මොහොතේ තිබිච්ච ධනවාදයට වඩා මේ ධනවාදීතා බරපතල මට්ටමට කූර මට්ටමටපත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කවුරුත් දන්නවා. දැන් ලෝක ජනගහනය පහුගිය කාලේ බිලියන 7ක් දක්වා වැඩි වුණා. බිලියන 7ක ජනගහනය මොකද වෙලා තියෙන්නේ? බිලියන 7ක ජනගහණයෙන් දැන් බිලියන 1ක් අපි කවුරුත් දන්නවා අන්ත දුගී භවයේ ජීවත් වෙනවා. කියන්නේ අපේ රටේ අපේ ලෝකේ ජනගහණයෙන් කෝටි 80ක් නම් ජනගහණය කෝටි 100ක් අන්ත දුගී භවයේ ජීවත් වෙනවා. බිලියන 1ක ජනතාවක් නුගත්කමේ ජීවත් වෙනවා. කෝටි 100ක ජනතාවක්. කෝටි 100ක ජනතාවක් අන්ත දිල්දුකමේ ජීවත් වෙද්දී කෝටි 100ක ජනතාවක් ඊ타මත්ම අකුරු ලියන්න කියන්න බැරි නුගත්කම පවතිනවා. එවැනි සමාජයක් තමයි ධනවාදයේ ලෝකය ඇතුළේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඒ සමාජය ඇතුලේ මිනිසාට උරුම කරලා තියෙන්නේ ලෙඩ රෝග, යුද්ධ, වසංගත, මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය, ළමා ශ්‍රමය මේවා තමයි ලෝක පුරා පේන තියෙන්නේ. ඒ නිසා ධනවාදය පොදුවේ ගත්තොත් එහෙම මානව සමාජයට ඊ타මත්ම හානි කරන මානව වර්ගයාට විනාශය ගෙන සමාජයක් කියලා දැන් ඔප්පු කරලා ඉවරයි. දැන් තියෙන්නේ මොකද්ද? මේක වෙනස් කරන්න තියෙන්නේ. ඒක වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන්න ඕන, සටන් කරන්න ඕන. මේක දැකලා මේක වැරදි කියලා හිතලා තනියම හැදෙන්න උත්සාහ කරන ආත්මార్థකාමීන්ට මේ සමාජයේ ඉඩකඩක් තියෙන විදිහක් නැහැ. මොකද මේ සමාජය තුළ කාටවත් තනියම දිනන්න තනියම හැදෙන්න බෑ. එම නැත්නම් මේක දැකලා වැරදි කියලා වෙන කවුරුහරි මේක කර දෙනකන් සුබපැතුම් පතමින් පැත්තකටලා ඉන්න අයට අපි හිතන මේ සමාජයේ ඉඩකඩක් තියෙන විදිහක් නැහැ. ඒක මිනිස්කම නෙවෙයි. 1971 අප්‍රේල් 20 අපට වටින්නේ උතනදී. ඔවුන් මේ අසාධාරණ දැක්කා, වෙනස් කරන්න ඕන කියලා කල්පනා කරා. කල්පනා කරලා නිකන් ඉන්න නැතුව වෙනස් කරන මගකට පිළිපන්න. මගකට ආවා, ඇවිල්ලා ඒ මගේ ගියා. ඒ මගට බාධක පතුරවද්දී ඒ බාධක නොසලක ඉස්සරහට ගියා. ඒ මගේදී තමන් ඉස්සරහා ධනපති පන්තිය මරණය තෝරා ගන්න කියලා කිව්වට පස්සෙත් බය වෙන්නේ නැතුව මරණය තෝරා ගන්න සමත් වුණා. තමන් විශ්වාස කළ අරමුණ අත්හරිනවාට වඩා මරණය තෝරා ගැනීම හොඳයි යහපත් කියලා මරණය තෝරාගත්තු පරපුරක් බවට මේ පරපුරපත් වුණා. ඒකයි අපි දකින්නේ 1971 අරගලයේදී. ඒ නිසා එවැනි තත්ත්වයක් ලෝකය ඇතුලේ අපිට තියෙනවා. ඒ තත්ත්වය ඇතුලේ ගත්තොත් ලෝකයේ තියෙන මේ අර්බුදකර තත්ත්වය තුළ ලංකාවේ තත්ත්වය මොකක්ද? ලංකාවේ තත්ත්වය ඊට දෙවෙන්නේ නැහැ. ඔබ අපි කවුරුත් දන්නවා අද අපේ රට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තුල ඉතා බරපතල අර්බුදයක තියෙනවා. ඒනියා නිදහසින් පස්සේ ගෙවිච්ච අවුරුදු 66ක පාලනය තුල ලංකාව පත් වෙලා තියෙන ඉරණම ඉතාමත්ම ඛේදජනකයි. අද අපේ රටේ මොකද වෙලා තියෙන්නේ?
අද අපේ රට එක පැත්තෙන් ගත්තොත් මහා දෙවන්ත මූල්‍ය අර්බුදයක් තියෙනවා. මුදල් උපයන ක්‍රමයක් අපේ රට නැහැ. වත්කම් උපයන ආර්ථිකයක් අපේ රට නැහැ. දේපොළ උපයන ආර්ථික අපේ රට නැහැ. ඒ නිසා ණයටකම් රටක් බවටපත් වෙලා තියෙනවා. හිඟාකම් රටක් බවටපත් වෙලා තියෙනවා. ජනතා මත දඩ ගහලා බදු ගහලා කීයක් කර හොයාගෙන ඒකෙන් ජීවත් වෙන රටක් බවට මේ රටපත් වෙලා තියෙනවා. අද ආණ්ඩුවේ බංකොලොත්කම කොච්චරද කිව්වොත් එහෙම මූල්‍ය වශයෙන් ගත්තොත් වර්තමාන ආණ්ඩුවේ කැටේ කඩලා ජීවත් වෙන කල්පනා කරන ආණ්ඩුව බවටපත් වෙලා තියෙනවා. පින් කැටේ කඩලා ජීවත් වෙන ආණ්ඩුව බවට මේකපත් වෙලා තියෙනවා. සමහරට ඔබ දකින්නත් මේ ඊයේ පෙරදා මම දැක්ක පුවත්පතක දාලා තියෙනවා ලංකාවේ මේ කාසි සංසරණ වෙන්න එක් තැන්වල තියෙනවා කැටවල තැන් අතරලා තියෙන නිසා මේ කාසි සංසරණට ගන්න ඕන. කාසික නැවත බැංකු වලට එකතු කරගන්න. කාසි බැංකු වලට දානවා නැත්නම් ආණ්ඩුව බාර දෙනවා නම් ඒකට අමතර දීමනාවක් දෙන්න ආණ්ඩුව තීන්දුවක් ගත්තා කියලා. ඒ දිරිදීමනාවක් දෙන තීන්දුවක් ගත්තා කියලා. මේක ගිය අවුරුද්දේ තිබ්බා. දැන් මේ කාසි සංසරණ වෙන්නේ නැති නිසා කාසි ටික එකතු කරගන්න දිරිදීමනාවක් දෙනවා. කාසි රුපියල් 100ක දුන්නොත් 120ක් දෙනවා ආණ්ඩුව. ඇයි මේ කාසි සංසරණ වෙන්නේ නැත්තේ? අපි දන්නවා තියෙන කාසින රුපියල් කාසි දෙකේ කාසි පහේ කාසි නම් සාමාන්‍ය තියෙන්නේ. කාසි සංසරණ නැත්තේ මොකද ඔය එක කාසින්වත් කරන්න පුළුවන් එක වැඩක්වත් අපේ රටේ නැහැ. රුපියල් පහේ කාසියකින් කරන්න පුළුවන් කිසිවක් අපේ රටේ නැහැ. ඒ නිසා කාසි සංසරණ හේතුවක් නෑ. රුපියල් දෙකේ කාසියෙන් එකේ කාසියෙන් කරන්න පුළුවන් කිසිවක් අපේ රටේ නැහැ. වෙළඳ පොලේ ඒකෙන් ගන්න පුළුවන් බඩු මොකක්වත් නැහැ. ඒ නිසා කාසි පැත්තක තියෙනවා. හැබැයි ආණ්ඩුවට කාසි ඕනලක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ආණ්ඩුවට අලුතෙන් කාසි මුද්‍රණය කරන්නත් බෑ. ඇයි? කාසි මුද්‍රණය කරනකොට කාසියේ මිලට වඩා වටිනාකම වැඩි වෙලා කාසියේ ලෝහෝ ටිකේ. ඒ නිසා ආණ්ඩුව කල්පනා කරනවා මේ තැන් වල තියෙන කාසි දැන් එකතු කර ගන්න ඕන කියලා පොඩි එකාගේ කැටේ කඩලා කාසි ටික ගන්නවා. ඒ නිසා කැටේ කඩලා ජීවත් වෙන්න කල්පනා කරන ආණ්ඩුව බොඩ මේකපත් වෙලා තියෙනවා. අපි දැක්ක ගිය අවුරුද්දේ මුදල් අමාත්‍යාංශයේ සමහරු සාකච්ඡා කළ තිබුණා ඔය ඉන්දියාවේ දඹදිව කියලා කියන්නේ. ඉන්දියාවට යනවා වන්දනාවේ ශ්‍රී ලාංකිකයෝ. බෞද්ධ සිද්ධාස්ථාන ගඳ පුදා ගන්න. ඒ ගොඩක් තියෙන බෞද්ධ සිද්ධාස්ථාන. ඒ ගිය ලංකාවෙන් යන වන්දනාව යන බැතිමතුන් බෞද්ධයෝ ගියාට පස්සේ ඉන්දියාවේ තියෙන සිද්ධාස්ථාන වල පින් කැට තියෙනවා. මේ පින් කැට වලට පඳුරු දාලා යනවා කාසි දාලා යනවා. එතකොට ඒ දාන්නේ ලංකාවේ මුදල්. ඉන්දියානු මුදල් දාන්නේ නැහැ. රුපියල් කාසි දෙකේ කාසි පහේ කාසි 10 කාසි 10 කොළ 20 කොළ 50 කොළ දාලා එනවා. දැන් එහෙම දාපු සල්ලි ගොඩක් තියෙන ඉන්දියාව පින් කැටවල. ඒවා ඉන්දියාවට ඇති වැඩකුත් නැහැ ලංකාවේ සල්ලි ඉන්දියාවට වටින්නේ නැති නිසා. දැන් පහුගිය කාලේ මේගොල්ලෝ කතා කරලා තිබුණා මේ ඉන්දියාවේ තියෙන පින් කැටවල සල්ලි ගොඩක් තියෙනවා ඒ ටික ආපුවම මෙහෙට ගේන්න ඕනයි. පින් කැටේ කඩලා ජීවත් වෙන්න කල්පනා වෙන්නේ වෙන මොකක්වත් කරන්න බැරුණාට පස්සේ කෙනෙකුට. මේ ආණ්ඩුව එතෙන්ට වැඩිච්ච ආණ්ඩුව. එතරම් දැවැන්ත මුල් අරබුදයක් තියෙන පොඩි එකාගේ කැටේ කඩලා සල්ලි ගන්න කල්පනා කරනවා. දඹදිව ඉන්දියාවේ තියෙන පින් කැටේ කඩලා සල්ලි ගන්න කල්පනා කරන මට්ටමට වැටිච්ච ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ නිසා ජනතාවට මොකක්වත් දෙන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. සහන කපනෝ මිස සහන දෙන්න පුළුවන් කමක් නැහැ. ආර්ථිකේ වැටෙනෝ මිස උඩට ගන්න පුළුවන් කමක් නැහැ. කැපිල්ලේ කෙලවරක් නැහැ. ඒ නිසා තමයි විශ්‍රාමිකගේ විශ්‍රාම වටුපටත් අත තියන්න යන්නේ. විශ්‍රාමික පාරිතෝෂික දීමනාව නොදී ඒක වෙන ක්‍රමයකට කොල්ල ගන්න උත්සාහ කරන්නේ ඒක නිසා. ආණ්ඩුවට තියෙන්නේ ජනතාවගෙන් ගන්නවා මිස ජනතාවට දෙන ප්‍රතිපත්තියක් දන ප්‍රති ආණ්ඩුවට නැහැ. මේ ආණ්ඩු ජනතාවගෙන් කොල්ල කන කෙලවරක් නැතුව වෙන මොකක්වත් නැහැ. ඇයි ආණ්ඩුවට තියෙන්නේ මේ ඉන්න පාලක කණ්ඩායමට දේපොළ ගොඩගසා ගැනීම මිස වෙන කිසිවක් නෙවෙයි අරමුණක් තියෙන්නේ. අද හදන ආර්ථිකය මොකද්ද මේගොල්ලෝ? අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන වෙනුවට දැන් මේ හදමින් ඉන්නවා අර සූදුව සුරාව ගණිකා වෘත්තිය මුල් කරගත්තු සංචාරක ව්‍යාපාරයක් දුරාචාර ආර්ථිකයක් හදන. ඒ සංචාරක ව්‍යාපාරයේ නාමයෙන් ඉඩම් ටික සහ හෝටල් ටික රාජපක්ෂ රුවතේ තියන් ඉන්නේ. නිසා ලංකාවේ තියෙන මුහුදුබඩ වටිනාම ඉඩම් ටික රාජපක්ෂ රු තමන් අතර ගනිමින් ඉන්නේ. ලංකාවේ තියෙන වටිනාම වනාන්තරවල ඉඩම් ටික හෝටල් හදන රාජපක්ෂ රු තමන් අතර ගනිමින් ඉන්නේ. නිසා මේ පාලක කණ්ඩායම ලංකාව වටිනාම ඉඩම් ටික වටිනා සම්පත් ටික තමන්ගේ අතට ගනිමින් යන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ ආර්ථිකයක් හදන්නේ. පම්පෝරේ ගැව්වට මොනතරම් පම්පෝරේ ගැව්වත් ආර්ථිකය පිළිබඳව බොරු සංවර්ධන ගැව්වට සංවර්ධන පුරාජයරු පිටිපස්සේ මොකක්වත් ජනතාවට ලැබිලා නැහැ. සංවර්ධන ගැන කියනවා සංවර්ධන ගැන කොතරම් කිව්වත් ජනතාවට ලැබිච්ච කිසිවක් නැහැ. ඒ වෙනුවට සංවර්ධන ගැන කියමින් ආණ්ඩුවේ නායකයෝ රාජපක්ෂවරු තමන් වෙතට දේපල එකතු කරගන්නමින් ඉන්නේ. විශේෂයෙන්ම ගත්තොත් ඉඩම් එකතු කරමින් ඉන්නවා. මුහුදුබඩ ප්‍රදේශවල ඉඩම් වටිනා ඉඩමක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒක රාජපක්ෂවරුන්ගේ ඉඩමක් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අද කටයුතු කරමින් ඉන්නේ කොහොමද? රාජපක්ෂවරු කටයුතු කරමින් ඉන්නේ ලංකාව මැදමුලන වත්තක් කියලා හිතන් තමයි කටයුතු කරමින් ඉන්නේ. මේක රටක් ලෙස නෙවෙයි කටයුතු කරමින් ඉන්නේ. අර
ඒකන්දත් අපේ තමයි මේකන්දත් අපේ තමයි කඳු යායම අපේ තමයි අපේ රාජ්‍ය කිව්වාගේ ඒයිදමත් අපේ තමයි මේයිදමත් අපේ තමයි ලංකාවම අපේ තමයි අපේ රාජ්‍ය කියන ප්‍රතිපත්තියට අනුව ඉඩම් ටිකද දේපොළ ටිකද ගොඩ ගහගත්තු ඒකාධිපති පෞල් බලයක් නිර්මාණය කරමින් යනවා. ඒක ඇතුළේ තමයි ලංකාවේ ජනතාව පීඩාවටපත් වෙලා තියෙන්නේ. ඒක ඇතුළේ තමයි ලංකාවේ ධනවාදය ඇදගෙන යන්නේ. ඒ නිසා මේ ලංකාවේ ජනතාව පීඩාවටපත් කරපු මේ ක්‍රමය ධනවාදයේ රාජපක්ෂුන්ගේ පාලනය නිමා කිරීම හැර අන් විකල්පයක් අපේ ජනතාවට දැන් ඉතුරුලා නැහැ. ඒක නිමා කළ යුතුයි කියන පණිවිඩය අපට කාලයක් තිස්සේ තියෙන පණිවිඩයක්. මේ සමාජය වෙනස් කළ යුතු පණිවිඩය තමයි 1971 දී අපට අප්‍රේල් විරුවන් විසින් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ 1971 අප්‍රේල් අරගලයට වසර 43ක් පිරෙනකොට නැවතත් අපිට මොකක්ද දැනෙමින් තියෙන්නේ මේ සමාජයේ මේ ක්‍රමය වහාම වෙනස් කරනු වහ මේ වෙනස් කරනු කියන පණිවිඩය නැවත දැනෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපි හිතනවා ඇත්තටම මේ தত্ত্বය මේ පණිවිඩයට අනුව අපි යහුම්කන් දිය යුතු තියෙනවා. මේ தত্ত্বය වෙනස් කරන්න ඕන. මේ දුෂ්ට සමාජය වෙනස් කරලා මේ පාලනය වෙනස් කරලා වඩා යහපත් සමාජයක් හදන්න ඕන. ඒ කියන්නේ විවාදයක් නැහැ. කාටද හදන්න පුළුවන්කම තියෙන්නේ? මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයට ලංකාවේ ජනතාවට කිසිවක් ලබා දෙන්න බෑ කියලා දැන් ඔප්පු කරලා ඉවරයි. ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ නැති බැරිකම, දුප්පත්කම, දිවිනසා ගැනීම, ලෙඩ දුක්, යුද්ධ, වසංගත ඇරෙන්න වෙන කිසිවක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සමාජය වෙනස් කරලා නව සමාජයක් හදන්න ඕන. කාටද පුළුවන් ඒක හදන්න? මේ සමාජ වෙනස් කරලා නව සමාජයක් හදනවා නම් ඒ සඳහා අපි හිතනවා දෙගඩියාවක් නැහැ. ඒ සඳහා තරංගයක් නැහැ. දේශපාලන පක්ෂ ගොඩක් නැහැ. එකයි තියෙන්නේ. ඒක තමයි 1971 අප්‍රේල් අරගලේ විරුවන් දීපුදා ආරක්ෂා කර ජනතා විමුක්ති පෙරමුණ හැර වෙන පක්ෂයක් මේ සමාජ වෙනස් කරන කවුරක්වත් ජනතා විමුක්ති පෙරමුණ හැර වෙන කිසිවෙක් මේ සඳහා අපේ සමාජයේ නැහැ කියන එක දැන් තහවුරුලා තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේ දවස්වල එක්සත් ජාතික පක්ෂය ආපහු කතාන පටන් ගන්න තියෙනවා මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පස්සේ ඡන්ද ප්‍රතිඵල දිහා දැකලා ඡන්ද ප්‍රතිඵලෙන් එක්සත් ජාතික පක්ෂයට ඇති දෙයක්වත් නැහැ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය. නමුත් එක්සත් ජාතික පක්ෂය පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයේ තියෙන තමන්ට තියෙන අවාසිය හංගල මගහැරවගෙන තමන් මේ ආණ්ඩුව පරද්දලා අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියන බොරු රංගපෑමක් කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ රංගපෑම කරන්න දුකෝ දැන් එක්සත් ජාතික පක්ෂ නායකයෝ මේ දවස්වල අමුතු කතා කියනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය රට යන්න කලින් කියලා තිබුණා දැන් මේ ආණ්ඩුවේ මුල් බුරුල්ලා තියෙන්නේ ආණ්ඩුව ගහක් නම් මුල් බුරුල්ලා තියෙන්නේ මේක පෙරලා දාන්න ඕන පෙරලා දාන්න ලොකු බලයක් හදනවා ඒකට පක්ෂ ඔක්කොම එකතු කරනවා ජනතා විමුක්තිමත් එකතු කර ගන්නවා කියලා. ඊයස්සේ ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාත් කියලා තිබුණා කොහොද තැනකදී දැන් මේ ආණ්ඩුව පෙරලන්න පොදු ව්‍යාපාරයක් හදනවා ඒකට දැන් සාකච්ඡා පටන් ගත්තා නිල නෝන සාකච්ඡා පටන් ගත්තා කියලා එක්සත් ජාතික නිල නෝන සාකච්ඡා පටන් ගත්තා කියලා එක්සත් ජාතික පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඉතින් අපි ඊට පැහැදිලි කියන්න ගම තියෙනවා මේ ආණ්ඩුවේ මුල් බුරුල්ලෙච්ච එක ඇත්ත. හැබැයි මතක තියාගන්න මේ ආණ්ඩුවේ මුල් බුරුල් කරේ වෙන කවුරුවක්වත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙච්ච ජනතාව තමයි මේ ඡන්දෙන් මේ ආණ්ඩුවේ මුල් බුරුල් කරලා තියෙන්නේ. සමේක පරද්දන්න ඕන ගැත්ත හැබැයි ඒක පරද්දන්න වෙන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු කරා නෙවෙයි මේක පරද්දන්න වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් එකතු වෙච්ච ජනතාවගේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී මානවවාදී දේශප්‍රේමී ජනතා බලවේගයන්ගේ නායකත්වයෙන් තමයි මේක පෙරලන්නේ. නිසා එක්සත් ජාතික පක්ෂයේ මහත්තුන් තියන්නේ මහින්ද මහත්තයාගේ පැත්තේ ඉන්නේ. අද මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ක්‍රියාවට ලගන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. අද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට මේ සමාජය වෙනස් කිරීමේ දේශපාලන ගමනේ කිසිම ඉඩකඩක් නැහැ. අපි කියන එක්සත් ජාතික පක්ෂයට බොරු කරලා ජනතාව නොමග යවන්න හදන්න එපා. තමන්ගේ බැරිකම වහගන්න හදන්න එපා. දේශපාලනේ පුංචියට සදාචාරයක් තියෙනවා නම් ජනතාවට බොරු කියන්න එපා. ජනතා විමුක්තියතාව පැහැදිලි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට පාලනයට මෙරට හදන්න බෑ වගේම එක්සත් ජාතික පක්ෂයටත් මෙරට හදන්න බෑ. මේ දෙගොල්ලම වසර 66ක මෙරටේ විනාශයේ සමාන වගඋත්තරකාරයෝ නිසා ප්‍රශ්නේ වගඋත්තරකාරයන්ට ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. නිසා එක්සත් ජාතික පක්ෂයත් එක්කෙන් කාට ගනුදෙනු තිබ්බත් නිල හෝ නොල් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ අපට කිසිම ගනුදෙනුවක් දේශපාලන වශයෙන් නැහැ කියන එක ඉතා පැහැදිලිව කියන්න ගමු. එක්සත් ජාතික පක්ෂයත් එක්කෙන් අපට ගනුදෙනුවක් නැහැ. අපට ගනුදෙනුවක් තියෙනවා බේරන්න ඒ සමාජ ධනවාදය වෙනස් කිරීමේ ගනුදෙනුව. එරෙන්න එකට වැඩ කිරීම අපට නැහැ. මේක ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. දැන් අපට ඕනේ නව සමාජයක් නිර්මාණය කරන්න.
ඒ සමාජ නිර්මාණය කරන්න එක්සත් ජාතික පක්ෂයට ඒකේ කිසිම කාර්යභාරයක් නැහැ. තනි තනි පුද්ගලයන්ට ඒක කාර්යභාරයක් නැහැ. ඒක තියෙන කාර්ද සංවිධානය වෙච්ච අපේ පන්තියේ පක්ෂයකට සංවිධානය වෙච්ච ජනතාවට මේ රටේ ඇත්තටම ප්‍රගතිශීලී දේශප්‍රේමී මානවවාදී හැඟීම් තියෙන අපේ සමාජයේ ධනවතින් පීඩාවටපත් වෙච්ච ජනතා බලවේගයන්ට විතරයි මේ සමාජ වෙනස් කිරීමේ කාර්යභාරයේදී ඉඩක් තියෙන නිසා ජනතා විමුක්ති පෙරමුණ ඒ කණ්ඩායම් සමග එකතු වෙලා මේ සමාජ වෙනස් කරන්න සූදානම් කියන එක තමයි අපි කියන්න ඕන කම තියෙන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට මේක ඇතුළේ ඉඩ කඩක් නැහැ. වෙන වෙන තනි තනි පුද්ගලයන්ට මේක ඉඩ කඩක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පටන් ගත්තු දේශපාලන ගමනක් තියෙනවා. ඒ දේශපාලන ගමන අපි ඉස්සරහට යමින් ඉන්නේ. අපි එකක් දකින්න. මොකද්ද? මේ ආණ්ඩුව වෙනස් කරලා මේ පාලනය වෙනස් කරලා නව සමාජයක් නිර්මාණය කරන්න පෙරම් පුරන ඊන දකින අපි හැමෝටම දැන් සතුට වෙන්න පුළුවන් සුබ පෙරනිමිති පහළ වෙන පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා පහුගිය පළාත් සභා මැතිවරණය මේකේ අපි හිතනවා අපේ රටේ හැරවුම් ලක්ෂයක් බවටපත් වේවි කියලා. පහුගිය පළාත් සභා මැතිවරණේ දකුණු බස්නාහිර පළාත් දෙකේම පළාත් සභා මැතිවරණේ ප්‍රතිඵල විසින් දෙන සංඥාවක් තියෙන මොකද්ද? ඒ සංඥාව වෙන කිසිවක් නෙවෙයි රාජපක්ෂලාට සංඥාවක් දීලා තියෙනවා. දැන් සිංහාසනෙන් බහින්න ලෑස්ති වෙලා හිටපල්ලා කියන සංඥාව ලබා දීලා තියෙනවා. මේ ඡන්ද ප්‍රතිඵලේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එසා මහින්ද රාජපක්ෂ මහත්තයා සිංහාසනෙන් බස්සන්න ජනතාව ලෑස්ති කියලා ඔප්පු කරලා තියෙනවා. සූදානම් කියලා ඔප්පු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා සිංහාසනෙන් බස්සනකොට ධනවාද රැක ගන්න ඒ සිංහාසනෙ ස්ථන පුරවන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න හදනවා නම් අපි කියනවා වික්‍රමසිංහ මහත්තයෝ ඒක හීනයක් විතරයි හැබැයි වෙන්නේ ඒ නිසා මේ ආණ්ඩුව වෙනස් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය වෙනස් කරලා අපේ රටේ මීටරකට නිර්මාණය වෙන්නේ වෙන කිසිවක් නෙවෙයි එදා 1971 අප්‍රේල් අරගලයේදී අප්‍රේල් විරුවන් විසින් ප්‍රාර්ථනා කරපු නව සමාජයක් නිර්මාණය කිරීමේ දේශපාලන මිස වෙන කිසිවක් මෙදා ජයග්‍රහණය කරන්නේ එක ජයග්‍රහණය කරන්නේ අපේ සගෙන්ගේ බලාපොරොත්තු ඉටු වෙන නව සමාජය හෙට ජයග්‍රහණය කරන්නේ අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන නව සමාජය හෙට ජයග්‍රහණය කරන්නේ අපේ රටේ සමාජවාදයේ පිහිටුවන නව සමාජය මිස වෙන කිසිවක් නෙවෙයි කියන එක අපි තා පැහැදිලිව කියනවා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඒ වෙනුවෙන් කැප වෙන්න ඒ වෙනුවෙන් දුෂ්කරතා දරාගෙන ඉස්සරහට යන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනතා විමුක්ති පෙරමුණත් එක්කෙන් අත්කල් බැඳගෙන ඉස්සරහට යන්න අපේ රටේ ජනතාව සූදානම් කියලා දැන් පණිවිඩය ලැබිලා තියෙනවා දැන් සංඥාව ලැබිලා තියෙනවා ඒ පණිවිඩයේ සංඥාව ඔස්සේ පෙරට යාම තමයි අපි ඉස්සරහ තියෙන වගකීම ඒ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ අපි කුමන දුෂ්කරතා මැදුවත් ඉටු කරනවා කියන සහතිකේ මේ වෙලාවේ අපි කමුණන් සත්‍යනවා ඒක අපේ වගකීම අපි ඉටු කරනවා නිසා වෙන කාටවත් මේක ඇතුලේ වෙන සෙල්ලම් හරියන්නේ නැහැ. දැන් අපි ඉස්සරහට යනවා. අපි තේරුම් ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාට පණිවිඩය කොහොමද? මේ ඡන්දලේස එකක් නෑ පහුගිය කාලේ. පළාත් සභා ඡන්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාවේ එයාගේ බල අරමුණු වෙනුවෙන්. ඉක්මන් ජනාධිපතිවරණයක් තියලා ඒ සමගම මහමැතිවරණයක් හෝ ජනමත විචාරණයක් තියලා ජනාධිපති බලය පාර්ලිමේන්තු බලය තව අවුරුදු 6කට තමන්ගේ සාක්කුවේ දාගැනීමේ සඳහා වෙච්ච බල අරමුණක් වෙනුවෙන් තමයි පහුගිය පළාත් සභා ඡන්ද ගෙනාවේ. හැබැයි පහුගිය පළාත් සභා ඡන්ද ගේනකොට ජනතා විමුක්ති පෙරමුණේ අන්තර තේරුම් ගත්තා. ඒක ආපසු හරවන්නට තීන්දුව කරලා ඒක ආපසු හරවීම සඳහා වෙච්ච සැලැස්මක් එක්ක කල් අරගෙන අපි වැඩ කරා. ඒ සැලැස්ම තුලේ අපි ගොඩක් දේවල් කරා. ඒක අනුව ගත්තොත් එම අවසානයේ අපි සාර්ථක වෙලා තිනවා. අපි ජයග්‍රහණ තිනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට පුළුවන් වෙලා තිනවා කිසියම් ප්‍රමාණයකින් බලය අඩු කරවලා දන්න ගස්සන්න පුළුවන් තැනකට ගේන්න මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කල්පනා කරන්න. මේ මැතිවරණ ප්‍රතිඵලය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මේ ප්‍රතිඵලයේ බරපතලකම හංගන්න උත්සාහ කරාට ඒක හංගන්න පුළුවන් එකක් නෙවෙයි ටිකක් බරපතල එකක්. ඇයි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ තමන්ගේ ඡන්ද ප්‍රමාණය අඩු කරගෙන පසු බැහැලා තියෙන්නේ කොහෙද? සාමාන්‍ය තැනක නෙවෙයි. එක පැත්තක ගත්තොත් දකුණේ ගත්තොත් ප්‍රශ්න කොහොමද? දකුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා දකුණු ප්‍රාදයේ ඡන්ද ලක්ෂයක් අහිමි කරගෙන තියෙනවා. 1,04,000ක් හරියට ගත්තොත්. දකුණ කියන්නේ රාජපක්ෂවුන්ගේ නිජබිම. හම්මන්තොට රාජපක්ෂවුන්ගේ නිජබිම. ඊළඟට පහුගිය කාලේ ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ සංවර්ධනයේ පුරාජේරුව කියන්න පෙන්නන අර සුදුවලි වගේ යෝධ ව්‍යාපෘති වැඩි හරියක් තියෙන ඔය දකුණේ. අධිවේගී මාර්ගයේ භාගයක් තියෙන දකුණේ.
ඊළඟට හම්බන්තොට වරායේ තියෙන දකුණේ මත්තල ගුවන්තොට වල තියෙන දකුණේ සූර්යාව ක්‍රීඩාංගණයේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තියෙන දකුණේ එහෙම ගත්තොත් ඊට පස්සේ ජාත්‍යන්තර සම්බන්ධ ශාලාව තියෙන හම්බන්තොට දකුණේ එහෙම ගත්තොත් එහෙම පහුගිය කාලේ රට ණය කරලා ගෙනාපු මහා දෙවන්ත සුදු අලි වගේ ව්‍යාපෘතික ඔක්කොම වැඩි ප්‍රමාණයක් තියෙන්නේ දකුණේ හම්බන්තොට. හැබැයි ඒ කිසිවකින් හම්බන්තොට ජනතාවගේ ජීවිතවලට කිසිවක් ලැබුණේ නැහැ. ඒ කිසිවකින් දකුණේ ජනතාවගේ ජීවිතවලට කිසිවක් ලැබුණේ නැති නිසා දකුණේ ජනයා මහින්ද රාජපක්ෂ මහත්තයාට යස පාඩම ඉගන්වුවා. ඔයාගේ සංවර්ධනයේ බොරු අපට වැඩක් නැහැ. මෙන්න අපේ තීන්දුව දැන් පල්ලම් බහින්න ලෑස්ති වෙන්න කියලා ඡන්ද ලක්ෂයක් අඩු කරලා අන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට පාඩමක් ඉගන්වුවා. දකුණේ ජනතාව දකුණේ මන්ත්‍රීකම් 5ක් අඩු කෙරෙව්වා. නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්ද ලක්ෂයක් අඩු කරගෙන පහිල්ලම් බැස්සෙව්වේ නිකන් තනකින් නෙවෙයි තමන්ගේ නිජ බිම වෙච්ච දකුණෙන් ගාල්ල මාතර හම්බන්තොටින් පසුබස්සන්න පුළුවන්කම දුන්නා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මහත්තයා පසුබස්සන්න හම්බන්තොට ජනතාවට දුක තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් බස්නාහිර පළාත. බස්නාහිර පළාත කියන්නේ මොකද්ද? බස්නාහිර පළාත කියලා කියන්නේ ධනවාදී හදවත. ඒක තමයි අගනුවර තියෙන එතන. ප්‍රධාන ආර්ථික කේන්ද්‍රය තියෙන්නේ බස්නාහිර පළාතේ. රාජ්‍ය හදවත බස්නාහිර පළාත. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊළඟට වැඩිපුර බලය දාපු තැන එතන. ලස්සන කරේ කොළඹ. අධිවේගී භාගයක් තියෙන්නේ බස්නාහිර පළාතට. ඒ වගේ දේවල් කරවම අවසාන ගත්තු මොකද බස්නාහිර පළාතේ ජනතාව ලක්ෂ 1.5කින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද අඩු කරලා මන්ත්‍රීකම් ප්‍රමාණය 12කින් අඩු කරලා අන්න පාඩම කරලා තියෙනවා පල්ලම් බස්සලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයා කොළඹ දිස්ත්‍රික්කෙන් පරාජයටපත් කරලා තියෙනවා. වළංගු ඡන්ද වලින් ඡන්ද 45ක් තමයි ගන්න පුළුවන් වෙලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට 55ක් මහින්දට නෑ. මන්ත්‍රීතුරු 40ක් තිබුණා. 40න් 18යි මහින්ද රාජපක්ෂ මහත්තයාට 22ක් තියෙන්නේ මහින්ද මහත්තයාට විරුද්ධ. ඒ නිසා මේ පරාජය සරල එකක් නෙවෙයි. මේ පරාජයේ ඉලක්කම් එක මම කිව්වේ ඔබට වෙන කිසිම නෙවෙයි ආණ්ඩුව මේක හංගන්න උත්සාහ කරනවා. මේක ලොකු පරාජයක්. මේක සිද්ධුනේ ඉන්දියාවක නෙවෙයි මේක සිද්ධුනේ රාජපක්ෂවරුන්ගේ නිජබිම වෙච්ච දකුණ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ධනවාදී හදවත වෙච්ච රාජ්‍ය හදවත වෙච්ච බස්නාහිර කියන පළාත් දෙකේ වෙච්ච පසුබෑම අපි දන්නවා මේ පළාත්වල ජනතාව තමයි හැම විටකම රටේ දේශපාලනයේදී හැමතිස්සම මඟ පෙන්ලා තියෙන්නේ රටේ දේශපාලනයේ ආරම්භක පියවර තියෙන්නේ මෙතනින් නිසා අපි විශ්වාස කරනවා දකුණෙන් බස්නාහිරින් ආරම්භ කරපු මේ ගමන ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය ගමන මේ ආණ්ඩුවේ පරාජය ගමන ඉතා ඉක්මනින් ඌව පළාතට ගෙනල්ලා ඌව පළාතේ මේ ප්‍රතිඵලයම ලබා දීලා ඊළඟට එන ඕනම මැතිවරණයකදී ආණ්ඩුව පරාජයටපත් කරලා නව සමාජයක් නිර්මාණය කිරීමේ ගමනට දායක කරගන්න අපට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන නිසා ඊළඟ සටන එන්නේ ඌවෙන් නම් ඌවේදී මීට වඩා ආණ්ඩුවට රෙදෙන පිළිතුරක් දෙන්න ඌවේ ජනතාව සූදානම් ඒ සඳහා ජනතා විමුක්ති සූදානම් කියලා අපි කියනවා ආණ්ඩුවට දැන් ආණ්ඩුව පල්ලම් බහින්න පටන් ගත්ත කාලේ තමයි තියෙන්නේ. ඒ නිසා අද අපි දැකමින් ඉන්නේ ධනවාදයේ පරාජයටපත් කරලා ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙච්ච කාලේ. හැබැයි අපි දන්නවා මේ ජයග්‍රහණ ලේසින් ආවේ නැහැ. පහුගිය පළාත් මැතිවරණයේ ඔබ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණයක් තියෙනවා. අර කාලයක් තිස්සේ අපිට අවුරුදු 5ක විතර කාලයක් තිස්සේ මැතිවරණ බිමේ කිසියම් පසුබෑමක් තිබ්බ දුෂ්කරතාවයක් තිබ්බා. අන්නේ මැතිවරණ බිමේ තිබිච්ච පසුබෑම නිමා කරලා ජනතා විමුක්ති පෙරමුණ ඉස්සරහට යන්න පටන් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණත් එක්කෙන් ජයග්‍රහණය කරා ජනතාව අත්වල බැඳගත්තා කියන සංඥාව ලබා දීපු ඡන්දයක් බවට මේ ඡන්දේ පත් වෙලා තියෙනවා. අපි එතෙන්ට ආවේ නිකන් නෙවෙයි. අපි දන්නවා දුෂ්කරතා ගොඩක් එක්ක අපට එන්න සිද්ධ වුණා. අපි ඉගෙනගත්තු දෙයක් තියෙනවා දේශපාලනයේදී. මාක්ස්වාදී ව්‍යාපාරකයට. දේශපාලන ව්‍යාපාරයක ගමන් මඟ සරල රේඛාවක් තුල ගමන් කරන්නේ. දේශපාලන ව්‍යාපාර ගමන් කරන්නේ සර්පිලාකාර ගමන් මඟක. ඒ නිසා ඒ ගමන් මඟ තුල ජයග්‍රහණන් වගේම පසුබැසීම් තියෙනවා. ඉදිරියට යෑම වගේම පසුබැසීම් තියෙනවා. ඒ නිසා ඉදිරියට යෑම පසුබැසීම් නැවත ඉදිරියට යෑම එලෙස යන ගමනක් අපට තියෙනවා. ඒ ගමනේදී සමහරට අපට ලැබෙන පසුබැසීම් එක්ක පොරබදලා ඒ අනිත් පැත්ත පෙරලන්න ඕනකම තියෙනවා. නමුත් ඒක ඉක්මනින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරාම ඔප්පු කරලා තියෙන මොකද? ජනතා විමුක්ති පෙරමුණට අපේ ඉතිහාසය තුල ජයග්‍රහයි කාල තිබුණා වගේම පසුබැසීමේ කාල තිබුණා. දුෂ්කරතා තිබුණා, පරාජයන් තිබුණා. හැබැයි ඒ හැම මොහොතකදීම ජනතා විමුක්ති පෙරමුණ ඒ පරාජයන් හමුවේ සැලුනේ නැහැ.
ඒ පරාජයන් හැමුවේ ඇත්තරලා ගියේ නැහැ. ඒ පරාජයන් හැමුවේ දුෂ්කරතා හැමුවේ තමන්ගේ අරමුණ ඇත්තරේ නැහැ. අපි ඒ වෙනුවට ඒ පරාජයන් සමග පොරබදලා පරාජයටපත් කරමින් ජයග්‍රහණය කරා යන්න පුළුවන් කියන එක විටින් විට ඔප්පු කරු පක්ෂයක්. අපේ පක්ෂ මුළු ඉතිහාසයේම ඔප්පු කරලා තින්නේ ඒකෙහිම තමයි. මොකද අපි දකින දේ තමයි සමහර අය ඉන්නෝ දේශපාලන ව්‍යාපාරවල මෙන්න මේ සත්‍ය තේරුම් ගන්න බැරි. දැන් කිසියම් දේශපාලන ව්‍යාපාරයකට පසුබැසීමක් තියෙනවා නම් එකතන රඳාපැවැත්මක් තියෙනවා නම් පුංචි කාලයක තියෙනවා නම් ඒ පසුබැසීම අපේ හිතුවක්කාරකමට වෙනස් කරන්න බෑ. ඒ පසුබැසීම වෙනස් කරන්න අපි කොච්චර මහන්සි වුණත් ඒ වෙනස් කිරීම සඳහා අවශ්‍ය කරන දේශපාලන වටපිටාව සකස් වෙලා නැත්නම් අපේ මහන්සි විතරක් වෙනස් කරන්න බෑ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අපි මහන්සි වෙන්නේ නැත්නම් ඒක වෙනස් කරන්න බෑ. නිසා පසුබැසීමක් ඇති වුණාම ඒක වෙනස් කරගන්න ප්‍රධාන සාධක දෙකක් එකට එකතු වෙනවා. ඒක මොකක්ද? එකක් තමයි ඒ පසුබැසීම වෙනස් කරගන්න පුළුවන් කියලා පෙන්වන පුළුවන් වෙන ලෙස දේශපාලන වටපිටාව සකස් වෙන්න ඕන. එතකොටම දේශපාලන ව්‍යාපාරය තමන්ගේ පැත්තෙන් ක්‍රියාමාර්ග තෝරලා ඒ පසුබැසීම වෙනස් කරගන්න ඕනකම තියෙනවා. නිකම් බලන් හිටියම පසුබැසීමක් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි තදියම තිබුණම, කඩිය මුඩිය තිබුණම, කලබලයේ තිබුණ නිසා අපට ඕනලාට වෙනස් කරගන්න පුළුවන් කමකුත් නැහැ. අපි අපේ පක්ෂ ඉතිහාසයේ පුරාම දැකලා තියෙන එක තමයි. අපි 1971 අරගලේ පරාජයටපත් වුණා. අපට පසුබැසීමක් ආවා. හැබැයි 72 මේක ගොඩ ගන්න පුළුවන් වුණේ නැහැ. 73 පුළුවන් වුණේ නැහැ. 74 පුළුවන් වුණේ නැහැ. උත්සාහ නොකර නෙවෙයි. එතකොට අපිට පුළුවන් කොහොමද? අනේ දේශපාලන පිටියේ දේශපාලන බිමේ වෙනස් වීම පටන් ගත්තා 1976. ඒවකට තිබිච්ච සමගි පෙරමුණ බිඳී වැටෙන්න පටන් ගත්තා. සම සමාජ පක්ෂ සමගි පෙරමුණෙන් අයින් වුණා. කොමියුනිස්ට් පක්ෂයට අයින් වෙන්න සිද්ධ වුණා. අනිත් පැත්තෙන් ගත්තොත් එම ආණ්ඩුව පවත්වන භාජන නීතිය ඉවත් කරන ආණ්ඩුවට සිද්ධ වුණා. ඉවත් වුණා ඉබේම. ජනතා අරගල පටන් ගත්තා. රටේ තත්ත්ව වෙනස් වුණා. අන්න වෙනස් වෙලා හදිසියෙ වෙනස් වෙලා දේශපාලන බිම වෙනස් වෙනකොටම අන්න ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත්ත අවස්ථාව කියලා රෝහණ විජේවීර සහෝදරගේ නායකත්වයෙන් සෝමන් සමරසිංහ සහෝදරලා එළියට ඇවිල්ලා නැවත පක්ෂයේ පිහිටවලා පුවත්පත් සාකච්ඡා තියලා ජනතා විමුක්ති පෙරමුණ නැවත කරලිගත කරා. නැවත මේ දේශපාලන විවාදියත් කරා 1976. නිසා 1971 අපේ පක්ෂය ලැබපු 71 අරගලේ පරාජයෙන් පස්සේ 1976 තමයි නැවත අපට පක්ෂය දියත් කරන්න පුළුවන් වුණේ. ඒ 76 මතුවෙච්ච තත්ත්වය තේරුම් අරගෙන ඒ තත්ත්වය අනුව අපි කාර්ය කරගත්තා. ඒ වගේම තමයි අපිට මතකයි ආපස්සට 1983 අපේ පක්ෂය තහනම් කරනවා. තහනම් කරලා ඊට පස්සේ මර්ධනය කරනවා. 89 දැවැන්ත විනාශයක් අපට සිද්ධ වුණා. දැවැන්ත පරාජයක් සිද්ධ වුණා. අපේ පක්ෂයේ බොහෝ දෙනා අපට අහිමි වුණා. ඊට පස්සෙත් අපට 89 පක්ෂය පෙරදුනාම 90 නැවත මේක වෙනස් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එම දරන හැම උත්සාහයක්ම පරාජයටපත් වුණා. තව තවත් සහෝදර අපට නැති වුණා. 91 මේක වෙනස් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නිසා අපට තිබුණේ මොකද්ද? තත්ත්වයන් වෙනස් වෙනතුරු දරාගෙන ඉවසාගෙන ඉඳීම තමයි අපට තිබුණේ. තත්ත්වයන් වෙනස් වෙනතුරු අපේ බලවේග ආරක්ෂා කරගනිමින්, අපේ බලවේග රැකගනිමින් අපි ඒ තත්ත්වයන් වෙනස් වෙන වෙලාවක පක්ෂය නැවත දියත් කරගැනීම සඳහා වෙච්ච සැලසුම් සකස් කිරීම අපේ වගකීම බවටපත් වෙලා තුනා. ඒ වගකීම එදා අපේ පක්ෂයේ සෝමන් සමරසිංහ හොදට හරියට තේරුම් ගත්තා. ඊට කරමින් හිටියා. නිසා 1994 වෙනකොට තත්ත්ව වෙනස් වුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දුර්වල වුණා. එක්සත් ජාතික පක්ෂ නායක ගණනාවක් මිය ගියා. ඊට පස්සේ මැතිවරණ එන්න පටන් ගත්තා. මැතිවරණෙත් එක්කෙන් 1994 මැතිවරණෙත් එක්කෙන් රටේ දේශපාලන බලතුන වෙනස් වුණා. අන්න ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත්තා. අපේ අවස්ථාව දැන් එවෙත් තියෙන නිසා දැන් නැවත පක්ෂ දියත් කරන්න ඕන කියලා දුෂ්කරතා මැද්දේ 94 නැවත අපි පක්ෂයේ දේශපාලන පටන් ගත්තා. පටන් ගන්නකොටම අපිට ජයග්‍රහණය කරගෙන 94 මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිනා ගනිමින් අපට පුළුවන් වුණා අපේ දේශපාලන ගමන ආරම්භ කළ පටන්. මම මේ කරුණ කිව්වේ අපේ සහෝදර සහෝදරියන්ට. මෙතන ගොඩාක් ඉන්නවා අපේ පක්ෂ සමාජිකයෝ. දේශපාලන ව්‍යාපාරයකට පසුබෑමක් වුණාම ඒ පසුබෑම ඒ ව්‍යාපාරයේ සමාජිකයාගේ නායකයාගේ කැමැත්ත මත විතරක් වෙනස් කරන්න බෑ. අපි කොතරම් කැමති වුණත්, අපි කොතරම් උත්සාහ කරත් ඒ සඳහා වෙච්ච දේශපාලන සාධක පෙළ ගැහෙන්නේ නැත්නම්, තත්ත්ව වෙනස් වෙන්නේ නැත්නම් අපේ හිතුවක්කාරකමට වෙනස් කරගන්න බෑ. පහුගිය කාලේ 1971 තරම් ලොකු නුනට 89 තරම් ලොකු නුනට පහුගිය කාලෙත් ඔබ දන්නවා අපිට කිසියම් දේශපාලන පසුබෑමක් තිබ්බා. විශේෂයෙන්ම 2008 අපේ පක්ෂයේ මිදී යාමත් එක්ක මැතිවරණ කීපයක් පරාජයටපත් වීමත් එක්කෙන් අපිට කිසියම් පසුබෑමක් තිබ්බා. ඒ පසුබෑම වෙනස් කරන්න අපි උත්සාහ නොකර නෙවෙයි. නමුත් ඒ පසුබෑම වෙනස් කරන්න තරම් දේශපාලන වටපිටාව වෙනස් වෙමින් තිබුණේ නැහැ. ඒ නිසා සමහරුන්ට මේක දරා ගන්න බැරි වුණා. සමහරවිට මේක තේරුම් ගන්න බැරි වුණා. ඒ තේරුම් ගන්න බැරි වෙච්ච අය, දරා ගන්න බැරි වෙච්ච අය වැරදි උපකල්පන වලට ගිහිල්ලා, වැරදි දේශපාලන ස්ථාවරන්ට ගිහිල්ලා පාක්ෂික හානි කරමින් කල්ලි හදන මට්ටමට පවා ගියා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ අපි 1971 පරපුරේ ආදර්ශය හරියට ගත්තා අපි.
රෝහණ විජේසෝදගේ ඉගැන්වීම හරියට ගත්තා. අපි කලබලුනේ නැහැ. අපි තීරුම් ගන්න හිටියා මේක හැමදාම මෙහෙම වෙන්නේ නැහැ. වෙනස් කරන්න පුළුවන් වෙලාවක් වෙනවා. ඒ වෙනස් කරන්න පුළුවන් වෙලාවට අපි කළ යුතු සියලු වෙනස්කම් කරමින් ඉස්සරහට යනවා කියලා අපි තීරුම් ගන්න හිටියා. අපි දැක්ක වෙලාව ආවා බස්නායර පළාත් සභා ඡන්දේ දකුණු පළාත් සභා ඡන්දේ ආණ්ඩු විරෝධයක් එක්ක මේක එනවා. අපි ඒ ඡන්දේ ගත්තා අපේ හැරවුම් ලක්ෂ්‍ය බවට. ඒ වෙනුවෙන් අපි ගොඩක් දේවල් කරා. අපි ඒ වෙනුවෙන් පක්ෂ සමුළු තිබ්බා. අපි ඒ සඳහා පක්ෂයේ ප්‍රතිපත්ති මාලාවක් එළිදැක්වුවා. අපි ඒ සඳහා අපේ පක්ෂයේ නායකත්වය වෙනස් කරගත්තා. නායකත්වය පුළුල් කරගත්තා. අපේ පක්ෂයේ සෝමන් සමරසිංහතන යෝජනා කළා. අපේ පක්ෂයේ නායක හැටියට අනුර දිසානායක සහෝදර අපි පත් කරගත්තා. අපි කවුරුත් එකතු වෙලා පත් කරගත්තා. සමාජයක පිළිගත්තා. අන්න අපේ ක්‍රියාමාර්ගات එක්ක අපි හරුම් ලක්ෂ්‍ය ආවා. අපි කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වයට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද නායකත්වයට අපි ලාල්කන් සහෝදර ගෙනාවා. ඒ සියලු ක්‍රියාමාර්ගات එක්ක අන්න මේ තත්ත්වයන් වෙනස්ලා තිබිච්ච එකේ ප්‍රතිඵලයක් නිලා ගත්තා. මේ මැතිවරණදී අපි නැවත ජයග්‍රහයි පියවරක් තියලා ඉස්සරහට යන්න පුළුවන් කියන එක ඔප්පු කළා තියෙනවා. ඒ නිසා දේශපාලන ව්‍යාපාරල ගමන් මගේ ඇවිත් තින්නේ. එහෙම දේශපාලනේ තෝරා බේර ගන්න, එහෙම හිතන්න, එහෙම වැඩ ගන්න අපිට ඉගැන්වුවේ කවුද? 1971 පරපුර අපිට ඉගැන්වුවා. 1971 අරගලයේ අපිට මේ අත්දැකීම ලබා දුන්නා. ඒ නිසා අපි ආපු දේශපාලන ගමන මගේ මේක. ඔබ කල්පනා කරන්න අපි 1965 දී කුඩා දියපාරක් වගේ දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළා. කුඩා දියපාරක් වගේ ආරම්භ කරේ රෝහණ විජේසෝදා ඇතුළු කීප දෙනෙක්. ඒ කුඩා දියපාරක් වගේ ආරම්භ කරපු දේශපාලන ව්‍යාපාරය වනාන්තර මැද්දෙන් සැඟවීමෙන් හිමින් ගලාගෙන ඉස්සරහට ආවා. ඒ ගලාගෙන එනකොට ඒකට තව කුඩා දියපාර එකතු වෙලා ටිකක් පුළුල් වෙන්න පටන් ගත්තා. එනකොට තමයි අපිට මහා දැවැන්ත බාධක මතුවුනේ. 1971 කාලේම බාධක. දැවැන්ත බාධක ගල්කුළු මතුවුණා. හැබැයි ඒ දැවැන්ත බාධක ගල්කුළු මතුනාම එතන නතර වෙන්නේ නැතුව මේ දියපාර තමන්ගේ මග හොයාගෙන මග හදාගෙන තව ඉස්සරහට ආවා. එහෙම අපි ඉස්සරහට ආවා. ඒ එනකොට අපිට විතක නියඟිය ආවා. එතකොට අපේ දියපාර පොඩ්ඩක් පුංචි වුණා. විතක මහා වැසි ඇදහැළුණා. එතකොට අපේ දියපාර විශාල වුණා. අපි අවසානයේ මහා ගංගාවක් බවට පත් වෙලා ආවා. අතු ගංගාවට එකතු වුණා. ඒ එකතු වෙලා එනකොට ඔබ කවුරුත් දන්නෝ ගඟට වතුර විතරක් නෙවෙයි එකතු වෙන්නේ. ගඟට රොඩු බුඩුත් එකතු වෙනවා. අපද්‍රව්‍යත් එකතු වෙනවා. හැබැයි අපි මේ එකතු වෙච්ච රොඩු බොඩු කිසිවක් රැගෙන ආවේ නැහැ. රොඩු බොඩු සියල්ල ඉවුරේ තියලා පිරිසිදු වතුර විතරක් අරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි ඉස්සරහට ඇවිත් තියෙනවා. එහෙම අපි ව්‍යාපාරයක් අපි විශ්වාස කරනවා. ඉදා කුඩා දියපාරක් ආරම්භ කළ 1965 මේ මහා දැවැන්ත බාධක මත අපි යන මේ ගමන අපි අනිවාර්යයෙන්ම මේ ගඟක් නම් ගලන්නේ. ඒ ගඟ අනිවාර්යයෙන්ම අපේ අරමුණ කරා මහා සාගරය නම් සමාජවාදය මහා සාගරය කරා අනිවාර්යෙන් ගලා බහිනවාමයි කියන විශ්වාසය අපට තියෙනවා. අර කවි පදයක් තියෙන බාධක දැක පෙරමුණේ කොයි නදියද නැවතුනේ. නිසා පෙරමුණේ බාධක දැකලා ගඟක් නතර වෙන්නේ නැහැ වගේ ජනතා විමුක්ති පෙරමුණත් අපි ඉදිරිපිට කොතරම් බාධක තිබ්බත් ඒ බාධක ඉදිරිපිට නතර වෙන්නේ නැත. අපි අනිවාර්යයෙන්ම බාධක මැඩගෙන පෙරට යනවා කියන සහතිකේ විශ්වාසය ඇතිතරම් ලබා දීලා තිනවා. ඒ සඳහා වෙච්ච ධෛර්ය අත්දැකීම අපි ලබා ගත්තේ 1971 අප්‍රේල් අරගලේ දීපිදු අපේ විරුවන්ගෙන් වීරවරින්ගෙන්. නිසා ආදරණීය සහෝදරනි, ඒ අත්දැකීමත් එක්ක තමයි අපි ඉස්සරහට යමින් ඉන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ ඔබ කවුරුත් දන්නෝ දිගු ගමනක් ඇවිත් තියෙනවා. ඒ දිගු ගමන තුළ අපි එකක් ඔප්පු කළ දෙන මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ කුමන දුෂ්කරතා තිබ්බත් තමන්ගේ අරමුණ අත්හරින්නේ නැහැ කියන කොප්පු කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කුමන තත්ත්වය තුළ වුණත් අපි සමාජයට අනුව සමාජ වෙනස් වෙද්දී අවශ්‍ය වෙනස්කම් කරගන්න ඕනෙත් අපි අනිවාර්යයෙන්ම අපේ හොඳ දේවල් අපේ දේශපාලන සංස්කෘතිය අපේ දේශපාලන ප්‍රතිපත්ති අපේ අරමුණ වෙනස් කරගන්නේ නැහැ. අපි පස්සට යන්නේ අපි අත්හරින්නේ අපි ඊටාම දුෂ්කරතාවයේ තුල මරණය ඉදිරියේ පවා අරමුණ වෙනුවෙන් දිවි පුදමින් සටන් කරන්න පුළුවන් පක්ෂයක් කියන එක ඔප්පු කරලා තිනවා 1971 අරගලේ ඉඳලා. ඔබ කවුරුත් දන්නෝ පහුගිය කාලේ අපිට ගොඩක් පසුබෑම් තිබුණා. හැබැයි ඒ පසුබෑම් කිසිවකදී අපි සමාජවාදය ඇත්තරියේ නැහැ. අපි මුණපව දුෂ්කරතා ඒ කිසිම දුෂ්කරතාවකදී අපි මොනම හේතුවක් නිසාවත් සමාජවාදයේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසය අත්හරින්න නැතුව එන්න අපිට පුළුවන්කම තිබුණා. ඒ මුණපාපු පසුබෑම් දුෂ්කරතාවදී අපි මොන හේතුවක් නිසාවත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ධජය බිම දැම්මේ නැහැ, ඇත්තරියේ නැහැ. තනියම පවා මේ ධජය ඔසවාගෙන ඉන්න පුළුවන් විදිහේ ධෛර්යයක් ජනතා විමුක්ති පෙරමුණේ අපි කාටවත් තිබුණා. ඒ නිසා අපි සමාජවාදයේ විශ්වාසය ඇත්තරියේ නැහැ, සමාජවාදී ධජය ඇත්තරියේ නැහැ,
පල්ලම් බැස්සේ නැහැ, වෙන වෙන තැන් වලට පස්ලම් බැස්සේ නැහැ. අපි පාට වෙනස් කරන්න ගියේ නැහැ. අපි නම වෙනස් කරන්න ගියේ නැහැ. අපි ලකුණු වෙනස් කරන්න ගියේ නැහැ. ලෝකේ බොහෝ දෙනා වෙනස් කරගatti අපි අපේ අරමුණු වෙන නොසලී හිටියා. ඒ නොසලී ඉඳීම අද අපි දන්නවා ඒක ජයග්‍රහණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දුෂ්කරතා ආව වෙලාවට අපිට ඒ දුෂ්කරතා අමාරුකම් මැද්දේ අපි අතිවාමාංශික නැත්තම් දක්ෂිණාංශික අවස්ථාවදී මඩ ගොහරු වලට පල්ලම් බැස්සේ නැහැ. සමහරු අපට අතවැන්නුවා පල්ලම් බහිමු කියලා. සමහරු අපි අතින් ඇද්ද පල්ලම් බහිමු කියලා. අපේ අතින් අදිද්දී දක්ෂිණාංශික මඩ ගොහරුවට පහු බහින්න 2008 කාලේදී අපි ඔවුන්ගේ ඇත්ත හැරියා. අපි ඒකට ගියේ නැහැ. පහුගිය කාලේ අපේ අතින් අදිද්දී අපිට අති වාමාංශික මඩ ගොරුවට පල්ලම් බහිමු කියලා අපි ඒකට පල්ලම් බැස්සේ නැහැ. ඔවුන්ගේ අත්හැරියා. ඔබ කැමති නම් ඔබ යන්න, අපි ওই ගමන යන්නේ නැහැ කියලා අපි අපේ ගමන ගියා. ඒගොල්ලන්ට ඒ ගමන යන්න ඇරලා. දැන් ඉතිහාසෙ මොකද පෙන්නලා තියෙන්නේ? ඉතිහාසෙ මෙන්නලා තියෙනවා විතක දක්ෂිණාංශික මඩ ගොරුවට පල්ලම් බහපු අය මහින්ද රාජපක්ෂ මහත්තයා ගාණ්ඩුව ඇතුලේ අද අවලංගු කාසි බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අති වාමාංශික සටන්පාඩ කියලා ජනතාව නොමගේවලා අති වාමාංශික මඩ ගොරුවට පල්ලම් බහපු අය අද මඩ ගොරුවේ ගිලිලා හොයා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ සියලු මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්ද්‍රකීලයක් වගේ නොසලී තමන් අත තියෙන රතු ධජය සමාජවාදී ධජය ඔසවාගෙන ජයග්‍රහණය කරා යන එකම දේශපාලන ව්‍යාපාර ලෙස නැවත මේ රටේ ජනතාවගේ සහයෝගයද ධෛර්යයද සියල්ල එකතු කරගන්නමින් මේ පූර්ව ධනවාදයේ පෙරලා දාලා සමාජවාදයේ ගොඩනගිය හැකි එකම දේශපාලන ව්‍යාපාරය ඔව් ලංකාවේ තියෙන එකම ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය කියන එක නැවත නැවත ඔප්පු කරමින් ඉස්සරහට යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒක ඔබේ අපේ ජයග්‍රහණය. ඒ වෙනුවෙන් ඔබ අපි බොහෝ කැපකිරීම කළා. ඒ වෙනුවෙන් අපේ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ නිසා ඒ අමාරු වෙලාවලදී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් නොසලී සියල්ල දරාගෙන දුෂ්කරතා මැද්දේ අපි එක්ක ඔබ හිටියා. ඒ වෙනුවෙන් ඔබ හැමෝටම අපේ ස්තුතිය, අපේ ප්‍රණාමය. ඔබ තමයි අපේ ශක්තිය, ඔබ තමයි අපේ ධෛර්යය. ඒ ධෛර්යය ඔබට අපට දුන්නේ වෙන කවුරුත් නෙවෙයි. 1971 අරගලේ පරපුරය තමයි දිවි පුදලා දුෂ්කරතා මැද්දේ මරණය ඉදිරියේ පවා තමන්ගේ වගකීම, තමන්ගේ අරමුණ අත්හරින්න නැතුව මරණය තෝරගන්න සූදානම් අරමුණ අත්හරින්න කියලා සටන් නැදිලා අන්න අපට ආදර්ශය දුන්නේ 1971 අප්‍රේල් අරගලේ සහෝදරු. ඒ අරගලේ පනරෙත් එක තමයි අපි ගමන් කරන්නේ. එනිසා අපි අප්‍රේල් විරුවන් මරණයේදී පවා අත්නොවල සමාජවාදී රතු ධජය ඔසවාගෙන ඒවට අපේ රටේ ඉන්න සියලු ජන කණ්ඩායම් ප්‍රගතිශීලීන්, සමාජවාදීන්, දේශප්‍රේමීන්, මානව හිතවාදීන්, ප්‍රජාතන්ත්‍රවාදීන් මේ සියලු ජන කණ්ඩායම් ඒක රාශී කරගනිමින් අපි ඉස්සරහට යා යුතු තියෙනවා. ඉස්සරහට ගමන් කරමින් තියෙනවා. පහුගිය කාලේ බොහෝ දෙනා අපට අවලාද නගද්දී අපි අපේ අරමුණ ඇත්තරියේ නැහැ. අපේ ගමන අපි නැවතුවේ නැහැ. පෞද්ගලික කාලේ බොහෝ දෙනා අපිට උපහාස කරද්දී, අපහාස කරද්දී, අපි හාස්‍යයට ලක් කරද්දී අපි අපේ අරමුණ ගමන ඇත්තරියේ නැහැ, දාලා ගියේ නැහැ. පෞද්ගලික කාලේ බොහෝ දෙනා අපට හතුරුකම් කරද්දී, කල්ලි හදද්දී, නොඑක් හතුරුකම් කරද්දී අපි අපේ ගමන ඇත්තරියේ නැහැ, අපේ අරමුණ වෙනස් කරේ නැහැ, අරමුණු දාලා ගියේ නැහැ. අපි අදිෂ්ඨානයක් සහිතව ඉස්සරහට ගියා. ඒකේ ප්‍රතිඵලය අපට තියෙනවා. ඒක අපට ඉගන්වන්නේ කවුද? 1971 අප්‍රේල් අරගලේ විරු. ඔවුන් ඉගන්වුව අපට ඊටාම දුෂ්කරතාවේදීත් කොහොමද තමන්ගේ අරමුණුෙන් පෙනෙන්නේ කියලා. අපට මතකයි 1971 අරගලේ දීපිදපු කමලබඳු සහෝදරයා බද්ගම් පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන විදුලි කීයතකින් ලීරණ විදුලි කීයතකින් කපලා මරද්දීත් ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා කියලා මරණතරන් හයියක් තිබුණා. ඒ ආදර්ශය අපට ලබා දුන්නා. ඒ වගේ අපට මතකයි සනී ආරේතරික සහෝදරයා බලංගොඩ පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ඔතනම ගහලා වෙඩි තියලා බුනට් එකේ බාවලා බාගට මරලා අරගෙන යද්දිත් ඇල්ලි පොලිගේ සටන් පාඩයක් කියලා මැරෙන්න තරම් ධෛර්යයක් ඒ සහෝදරගේ හදවතේ තිබුණා. ඒ වගේ අපට මතකයි නොච්චේගම රත්නායක සහෝදරයා තමන්ගේ මරණයේදීත් ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා කියලා ජනතා විමුක්තියේ ගීතයේ දුබලහණින් කියලා මීයන තරම් ධෛර්යයක් උඩදාව තිබුණා. ඒ වගේ අපි නම් කියපු නොකියපු බොහෝ සහෝදර සහෝදරියන්, මනම්පෙරි සහෝදරි, ඒ සහෝදරියන් බොහෝ දෙනා ඒ මරණය ඉස්සරහදී සමාජවාදයේ ජය වේවා, ජනතා විමුක්ති පෙරමුණ ජය වේවා කියලා මරණය තෝරගන්න තරම් ධෛර්යයක් පෙන්වුවා. ඒ ධෛර්යයේ ආදර්ශය තමයි අපි ගාව තියෙන්නේ. මරණය ඉස්සරහා එවැනි ධෛර්යයක් පෙන්ලා ලබා දීපු ආදර්ශය අත්දැකීම අපට තියෙනවා. ඒ අත්දැකීම නිසා මරණයට වඩා අනිකුත් සියලු දේවල් අපි දකිනවා. මරණතන් දුෂ්කර නිසා ඒ ආදර්ශ නිසා අපි ඉස්සරහා මතුවෙන ඕනම දුෂ්කරතාවක් අභියෝගදී නොසලෙයින් නොවැටීන්
අරමුණත් නොහරින්න අරමුණ වෙනුවෙන් සියල්ල දරාගෙන සඳහා වෙච්ච ශක්තිය ධෛර්යය අපේ පක්ෂයට එකතු කරලා තියෙනවා. ඒ සියල්ල එකතු කරමින් යන ගමනක් අපිට මේ තියෙන නිසා ඒ ගමන අපි ඒ සියල්ල එකතු කරමින් ඉස්සරහට යනවා. අපි කියනවා අනිවාර්යයෙන්ම ඒ ගමනේදී ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. 1971 අරගලේ ඉස්ලාම අපේ සහෝදරවරු තමන්ගේ අරමුණ වෙනුවෙන් මහා දෙවන්ත කාර්යභාරයක් කළා. ඔබ කවුරුද දන්නේ? අපි දන්නවා මේක සරල කාර්යයක් නෙවෙයි කියලා. දැන් සමහර අයට 1971 අරගලය ඒතරම් කිට්ටුවක් නෙවෙයි බොහොම දුර එකක්. අපි දන්නවා මෙතන ගත්තොත් එහෙම 1971 වෙනකොට ඉපදිලාවත් නැති පරපුරක් ඉන්නවා. 1971 අයව නොදන්න පරපුරක් මෙතන ඉන්නවා. අපි බොහෝ දෙනෙක් උන්ගේ ඥාතින් නොවෙන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම එකතුනේ ඇයි ඔවුන් සමරන. එතන තියෙනවා කිසියම් රහසක්. අමතක කරන්න බැරි කණ්ඩායමක් ඉන්නවා. අපේ සමාජය තුල ලංකාවේ ධනවාදය තුල ධනවාදයට එරෙහිව ධනවාදී අයුක්තියට එරෙහිව අවිගත්තු පළමු කණ්ඩායම 1971 අරගලේ සහෝදරු කියන එක අපිට නම් ඉතිහාසයෙන් මකන්න පුළුවන් කමක් නැහැ. අධිරාජ්‍යවාදයට එරෙහිව අපේ මාතෘ භූමිය අධිරාජ්‍යවාදයෙන් ඇත්තම නිදහස් කරගන්න සඳහා අධිරාජ්‍ය විරෝධීන් ලෙස අවිගත් පළමු කණ්ඩායම කියන එක අපිට දැන් අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතිහාසයට ඒක මකන්න පුළුවන් කමක් නැහැ. දුෂ්කරතා මැද්දේ ආපු ගමනක ප්‍රතිඵලයක්. නිසා ඔවුන්ට තිබුණා ඊටම සුන්දර හැඟීමක් තිබ්බා, බලාපොරොත්තුවක් තිබ්බා. ඒ කවුරුවක්වත් 1971 අරගලේ සටන් කරපු දීපු කවුරුවක්වත් නූගතුන් නෙවෙයි. සාමාන්‍ය නෙවෙයි. බොහෝ දෙනා ගත්තොත් ඉගෙන ගත්තු අය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නැත්තම් ඉගෙන ගත්තු අය සමාජය තුල කිසියම් දෙයක් තමන්ට කරගන්න පුළුවන්. පුද්ගලිකව තමන්ට යමක් කරගන්න ඕන නම් ඒ කාටවත් පුද්ගලිකව තමන්ට යමක් කරගන්න බැරි අය නෙවෙයි. රෝහණ විජිත සහෝදරයා ගත්තොත් රෝහණ විජිත සහෝදරයා වෛද්‍ය ශිෂ්‍යෙක් ලුම්බා විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ රුසියාවේ. නිසා වෛද්‍යවරයෙක් වෙලා පුද්ගලික ජීවිතය හදාගන්න පුළුවන්කම තිබුණ නිසා පුද්ගලික ජීවිතය හදන්න බැරි කමක් තිබුණේ නැහැ. 1971 අරගලට ලක් වෙච්ච බොහෝ දෙනාට එම හැකියාවන් තිබිච්ච. හැබැයි ඔවුන් දැක්ක සමාජ අසාධාරණයක්. ඒ සමාජ අසාධාරණය දැක්කට පස්සේ ඒ සමාජ අසාධාරණය වැරදි ඒක තියාගෙන ඒක දරාගෙන ඒක විඳගෙන ජීවත් වෙන එක මිනිස්කම නෙවෙයි කියලා ඔවුන් දැක්කා. ඊට එරෙහිව යමක් කරන්න ඕන කියලා විශ්වාස කරා. ඊට එරෙහිව කරන දේවල් හුදකලා පුද්ගලික කරලා වැඩක් නැහැ කියලා දේශපාලන ව්‍යාපාරික නායකත්වයෙන් ඒක කරන්න ඕන කියලා විශ්වාස කරා. එම් විශ්වාස කළා දේශපාලන ව්‍යාපාරික නායකත්වයෙන් මේ කාර්ය කිරීම සඳහා වෙච්ච පීවර ඕන් ඉස්සරහට තිබ්බා. ඒ පීවරේ ආපු ගමන් මගේ තමයි 1971 අරගලය දක්වාම ගමන දිගෑරෙන්නේ. අපේ පන්තියට පක්ෂයක් හදන්න ආපු දේශපාලන ක්‍රියාවලියට ධනපති පන්තිය බාධා කරනකොට ඒ බාධා මැඩගෙන යද්දි ධනපති පන්තිය බල කරන නම් මරණය තෝරගන්න කියලා දේශපාලන අත්හරන වෙනුවට මරණය තෝරගන්න ලෑස්ති කියන පණිවිඩේ ඔවුන් දුන්නා. දේශපාලන අත්හරන වෙනුවට මරණය තෝරගන්න සූදානම් කියන පණිවිඩේ ජනත් අපිට අනාගත පරපුරට අපිට ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා අපේ පක්ෂය නිර්මාණය කරපු මේ අතීත විරුවන් හැමදෙනාම අරමුණ වෙනුවෙන් ජීවිතේ පුදන්න පුළුවන් කියලා ඔප්පු කරපු අය. අරමුණ වෙනුවෙන් සටන් කරපු අය, අරමුණ ඇත්තරපු නැති අය. දුෂ්කරතා ඉස්සරහා අරමුණ ඇත්තරපු නැති අය. මොකද මේක නැවත නැවතත් කියන්නේ අපේ සමාජයේ තියෙන විශාල ප්‍රශ්නයක් තමයි දුෂ්කරතා අභිමුව බොහෝ දෙනා අරමුණ අත්තරිනවා. අමාරුකම් ඉස්සරහා අරමුණ අත්තරිනවා. අපට උගන්ලා තියෙන්නේ අමාරුකම් ඉස්සරහා අරමුණු අත්තරින්න එපා. අරමුණු වෙනුවෙන් අමාරුකම් එක්ක පොරබදන්න. ඔබ පොරබදනවා නම් සටන් කරනවා නම් අනිවාර්යෙන් ඉසකවම ඔබ ජයග්‍රහණය වෙනවා කියන සහතිකේ ජයග්‍රහණය වෙනවා කියන පණිවිඩය තමයි අපට ලබා දීලා තියෙන්නේ. අපට මතකයි 1971 අරගලේ සටන් කරපු සහෝදරුන්ට හීනයක් තිබ්බා. ප්‍රාර්ථනාවක් තිබ්බා. අරමුණක් තිබ්බා. මරණෙදිත් ඒ අරමුණ ඔවුන් ගාව තිබ්බා. ඒ ඔවුන්ගේ අරමුණ ඔවුන් දැකපු හීනේ 1971 අරගලෙන් පස්සේ හිරගත වෙලා ඉඳද්දි හිරගෙවල් වලදී ඔවුන් එක තමන්ගේ අදහස් බිත්තියක අඟුරු කැලකින් ලිව්වා. පදපේලියක් ලෙස ලිව්වා. කවියක් ලෙස ලිව්වා. ඒ ලියපු හැම පදපේලියකම මේ තමන් සටන් ගදුනේ කුමන අරමුණක්ද කියන එක අරමුණ තිබ්බා. අපට මතකයි අපි ගාව තියෙන 1971 අරගලේ දීපිදීමෙන් පස්සේ දිවි රැකගත්තු සහෝදරවරු මේ අරගලේ පිළිබඳව තමන්ගේ හිතේ තිබිච්ච දේවල් සටහන් කරලා ලියපු කවි කීපයක් අපට තියෙනවා. ඒ කවි කීපයක කවියක් තිබ්බට මතකයි. ඒ කවියක මෙන්න මෙහෙම තියෙනවා. ඒ කවිය තුල තියෙනවා 1971 අරගලේ දීපුදු සහෝදරුන්ගේ සටන් කළ සහෝදරුන්ගේ ජීවිත බේරගත් සහෝදරුන්ගේ හැමෝගෙම තිබිච්ච උස් ප්‍රාර්ථනා මොකක්ද කියන එක මේ කවියේ තියෙනවා. ඒ කවිය මෙහෙම තිබුණා. රතු දජ නගා රණ බිම පෙරමුණ ගත්තේ පස්සට නොවේ අප පෙරටයි යනු ඇත්තේ මැරතොත් මැරෙමු අපි හැමදෙන එකමත්තේ රතු ලංකාව අපටයි හිමි වනු ඇත්තේ කියලා උන් එදා කිව්වා. විශාල බලාපොරොත්තුවක් තිබ්බා එකම මත එක මැරුණත්
රතු ලංකාව සමාජවාදී ලංකාව අපට හිමි වෙනවා කියන විශ්වාසය තිබ්බා. ඒ නිසා තමයි කිව්වේ රතු දජ නගා රණ බිම පෙරමුණ ගත්තේ පස්සට නොවේ අප පෙරටයි යනු ඇත්තේ. මැරතොත් මැරෙමු අප හැමදෙන එකමත්තේ රතු ලංකාව අපටයි හිමි වෙනු ඇත්තේ කියලා ඔවුන් එදා හඬ නගලා කිව්වේ. ඒ කාරණේ එහෙම ධෛර්යයක් ශක්තියක් ඔවුන්ගේ හදවතේ තිබුණා. රතු ලංකාව පිළිබඳව බලාපොරොත්තුවක් තිබ්බා. රතු ලංකාව වෙනුවෙන් එකමත් එක නියගියත් ඒ රතු ලංකාව අපට උරුම වෙනවා කියන විශ්වාසය උන්වා තිබ්බා. ඒ විශ්වාසයෙන් තමයි ඔවුන් සමන් කරන්නේ. අපි ඒ විශ්වාසය එකතු කරන් ආපු ගමනක් තියෙනවා. ඒ විශ්වාසෙත් එක්ක අපි දේශපාලනය කරා. ඒ විශ්වාසය අපෙන් කවදාකවත් නතර වුණේ නැහැ. ඒක හැමදාම අපි ගාව තිබ්බා. අදත් අපි හිතනවා ඇත්ත අවංක අපේ පක්ෂයේ හැමදෙනා ගාම ඒ අරමුණ ඒක එහෙම තියෙනවා කියලා. ඒ නිසාම තමයි ඒ අරමුණෙන් සටන් කරා දිවිපිදුවා. ඊට පස්සේ දිවිපිදු අයගේ ආදර්ශය අරගෙන එයාගේ ධෛර්යය අරගෙන ශක්තිය අරගෙන නැවත මේ ව්‍යාපාරය පටන් ගන්නවා. හිරගෙවල් ඇතුලේ මුලින් දේශපාලනය කරා. ආණ්ඩුව 1971 දී 10000ක් තරුණ මරා දාලා 20000කට වැඩි හිරගෙවල් දැම්මා. විශ්වවිද්‍යාල වහලා විශ්වවිද්‍යාල හිරකඳුරකට පත් කරා. ජනතාව විමුක්ති කරේ මොකද්ද? ආණ්ඩුව සමගි පෙරමුණු ආණ්ඩුව විශ්වවිද්‍යාල වහලා විශ්වවිද්‍යාල හිරගෙවල් බවට පත් කරාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඒ හැම හිරකඳුරක්ම දේශපාලන උගන්න විශ්වවිද්‍යාල බවට පත් කරගෙන නැවත උගන්වන්න පටන් ගත්තා දේශපාලන අපේ සෞදි. නිසා හිරගෙවල් ඇතුලේ දේශපාලනේ වැඩුණා. හිරගෙවල් ඇතුලේ අධ්‍යයන කටයුතු සිද්ධ වුණා. හිරගෙවල් ඇතුලේ අඩුපාඩු හඳුනාගත්තා. හිරගෙවල් ඇතුලේ නැවත දේශපාලන ඉගෙන ගනිමින් අඩුපාඩු වෙනස් කර ගනිමින් අන්න ඉස්සරහට යන පුළුවන්කම තිබුණා. ඒකත් එක තමයි 1970න් පස්සේ ජනතාවෙන් තුන දෙවන්ත විශාල ඉදිරි ගමනක් ආවා. අපේ රටේ ප්‍රධාන වාමාංශික බලවේගය බවට ජනතා විමුක්තියපත් කරන්න අන්න අපට පුළුවන්කම තිබුණා 1970න් පස්සේ. හැබැයි ඒ ගමනටත් ආපහු ධනපති පන්තිය බාධා කරා. 1983 අපේ පක්ෂය තහනම් කරලා 87 88 9 කාලේ වලට මහා දැවැන්ත භීෂණයක් මුදහැරියා. වෙඩි උණ්ඩ අපි පස්සේ හඹාගෙන ආවා. මරණය පිටිපස්ස හඹාගෙන ආවා. පැජරෝවේ මරණය හඹාගෙන ආව ඔබ කවුරුත් දන්නවා. ඒ ඉතාම දුෂ්කර අවස්ථාව. හැබැයි ඒ දුෂ්කර අවස්ථාවේදීත් 1971 අප්‍රේල් වරුන්ගේ හදවතේ තිබිච්ච ඒ විශ්වාසය 1988 89 කාලේ සහෝදරුන්ගේ හදවතේ තිබුණා. ඒ විශ්වාසය ආදර්ශය තිබුණ නිසා 1988 89 සහෝදරු අර 1971 අරගලේදී දිවි බේරාගත්වා හිරගෙදර ලිව්වා වගේම 1988 89 කාලේ අරගලේ කරද්දී අරගලේ තුල මරණය තමන් පිටුපස හඹාගෙන එද්දී ලැබිච්ච පුංචි ස්පාසුකදී පුංචි කවියක් ලිව්වා තමන්ගේ හැඟීම. එහෙම ලියපු කවියක් අපට තියෙනවා. ඒ කවිය මෙහෙම කියනවා. 1988 89 තිබිච්ච ඒ තාම දුෂ්කර මරණය තමන් පිටුපස්සේ හඹාගෙන තත්ත්වය තුලත් ධෛර්යයෙන් ඉන්නේ කොහොමද කියන එක පිළිබඳ මේ කවිය තුල ඔවුන්ගේ අදහස තිබුණා. කොහොමද? ඔවුන් කියවද මෙහෙම. කන්හිරි වැටෙන ලය පුපුරන වෙඩි සද්දෙන් නොසැලෙන පිරිස පමණක් අපහා එද්දෙන් යන්නට දෙපා පණ නැති අය නවතිද්දෙන් ජය බිම කරා යමු අපි බාධක මැද්දෙන් කියලා එදා වුන් කිව්වා. මොකද එදා මරණය පිටිපස්සේ හඹාගෙන එනවා. එතකොට ඒ දුෂ්කරතාවය නිසා සමහරු සටන අත්හරින්න උත්සාහ කරන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවකදීත් මිට වඩා ගොඩක් වෙනස් වෙලාවකදීත් ධෛර්යය අදිෂ්ඨානය ජය බිම කරා බාධක මැද්දෙන් යන්න ඕන කියන අදිෂ්ඨානය 1971 පරපුරෙන් ලබාගත්තු ඒ ධෛර්යයේ විශ්වාසය අදිෂ්ඨානය 88 89 කාලෙත් අපේ සෞතුන් හදවතේ තිබුණා. ඒ නිසා තමයි මේ කවිය කිව්වේ. කන්හිරි වැටෙන ලය පුපුරන වෙඩි සද්දෙන් නොසැලෙන පිරිස පමණක් අපහා එද්දෙන් යන්නට දෙපා පණ නැති අය නවතිද්දෙන් ජය බිම කරා යමු අපි පෝරක මැද්දෙන් කියලා ජය බිම කරා යමු අපි බාධක මැද්දෙන් කියලා කියන්න පුළුවන් මේ නිසා. එහෙම ධෛර්යයක් අරගෙන සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක් නේ. ඒ සාධනේ සහෝදරුනි ජනතා විමුක්ති පෙරමුණ අපි සමරන්නේ එවැනි අත්දැකීම් ලබා දීපු පරපුරක ආදර්ශය. අපට මේ සැමරුම් වටින්නේ ඒකට. ජනතා විමුක්ති පෙරමුණ සම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ මේ සමාජය හඳුනන මේ සමාජයේ තේරුම් ගන්නා විද්‍යාව උගන්වපු දේශපාලන ව්‍යාපාරයක්. අපි දන්නවා මේ සමාජයේ සමාජ සංවර්ධනය, සමාජයේ චලනය, මේ සමාජයේ ගතිකත්වයන්, මේ සමාජයේ ගමන් මඟ පිළිබඳ උගන්වන එකම නිවැරදි දර්ශනය මාක්ස්වාදී දර්ශනය. රෝහණ විජේර සහෝදරයා තමයි අපේ රටේ පළවෙනියා මාක්ස්වාදී දර්ශනය ලාංකීය භූමියට අනුව හැඩගස්සලා අපේ රටේ සංස්කෘතියට අනුව ලංකාවට අනුව මේක හැඩගස්සපු මහ පොළොවේ සමාජවාදී අදහස මාක්ස්වාදයේ අපේ රටේ පැල කරන්න දක්ෂ වෙච්ච එකම පුද්ගලයා රෝහණ සහෝදරයා. ඒ නිසා අපි ඒකට අනුව වැඩ කරනවා. සමාජය වෙනස් වෙනකොට අපි වෙනස් වෙලා තියෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාර කියලා ඔප්පු කරලා තියෙනවා. ජනතා විමුක්ති වුණ වෙනස් වෙන්න ඕන තැනදී වෙනස් වෙන ව්‍යාපාරයක් කියලා ඔප්පු කරලා තියෙනවා. ජනතා විමුක්ති වුණේ වගේම වෙනස් වෙන්න ඕන නැති තැනදී වෙනස් වෙන්නේ නැහැ කියලා ඔප්පු කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්ති අරමුණු අත්හරින්නේ නැහැ කියලා ඔප්පු කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දුබලකම් අමාරුකම් නැත්තම් අඩුපාඩුකම් ඕනලාක වෙනස් කරගන්න පුළුවන් ව්‍යාපාරයක් වෙනස් කරගන්නවා කියලා ඔප්පු කරලා තියෙනවා. එවැනි ව්‍යාපාරයකට විතරයි අපි හිතනවා මේ සමාජය ඉස්සරහට ගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එවැනි ව්‍යාපාරයකට විතරයි ජයග්‍රහණ කරන්න පුළුවන්කම තියෙන්නේ. එවැනි ව්‍යාපාරයක් එවැනි ජයග්‍රහී ගමනක් සඳහා අවශ්‍ය කරන සියල්ල එක තමයි අපි ඉස්සරහට ඇවිත් තියෙන්නේ. නිසා අපි විශ්වාස කරනවා අපි මේ ආරම්භ කරපු ගමන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. මම නැවතත් කිව්වොත් එහෙම තමුන්නාස්ලා අපි අද මේ රැස්ලා ඉන්නකොට අපි අද රැස්ලා ඉන්නේ අපේ පක්ෂ ඉතිහාස තිබෙච්ච දුෂ්කර අවධියක් නිමා කරලා ජයග්‍රහී ඉදිරිපිරත් තිබෙ වෙලාවක. පහුගිය කාලේ අපිට දේශපාලනයේ මැතිවරණ බිමේ පුංචි නියගයක් තිබ්බා. ඡන්ද අඩු කාලයක් තිබ්බා. දැන් නියගේ නිමා කරලා තියෙන්නේ. ඒ දේශපාලනයේ මැතිවරණ බිමේ තිබිච්ච නියගේ නිමා කරලා වැසි වැටෙන්න පටන් ගන්න තියෙනවා. මේ මහා වැසිය දැහැලෙනවා. ඒ මහා වැසි වලින් නව බීජ දලුලා වැඩෙනවා. ඒ නව බීජ දලුලා වැඩෙන මේ බිමේ ඒ බීජවල ඵල දරනවා. ඒ ඵල දරන්නේ වෙන කිසිවක් නෙමෙයි සමාජවාදයේ ඵල දරනවා. ඒ සමාජවාදයේ ඵල නෙලන්න හෙට අනිද්දා අපට ඕන වෙනවා. අපි අද මේ පොළව අස්වද්දන අපි මේ පොළවේ බීජ පෙළ කරන අපි හෙට දවසේදී ඒවයේ අස්වැන්න නෙලන්න ඔව් සමාජවාදයේ අස්වැන්න නෙලන්න සූදානම් විය යුතු කාලය වෙත් තියෙන නිසා අපි කියනවා අද මේ සමාජය තුල මේ සමාජයේ මේ ප්‍රතිඵල තුල පණිවිඩ තියෙන මොකද්ද? පණිවිඩ තියෙන්නේ රාජපක්ෂවරුන්ට පණිවිඩයක් තියෙනවා සිංහාසනෙන් බැහැලා යන්න සූදානම් වෙලා කියලා. ජනතා විමුක්ති පෙරමුණට වෙනට ප්‍රගතිශීලී බලවේගයන්ට පණිවිඩයක් තියෙනවා ජයග්‍රහණේ ඵල නෙලන්න සූදානම් වෙලා කියලා. අපි සූදානම් වෙනකම තියෙන්නේ රාජපක්ෂ පාලනයේ ඵල හැරලා සමාජවාදයේ ඵල නෙලන අලුත් ගමනක් යන දේශපාලනට ධෛර්යයෙන් යන්න මෙතෙක් සිට නතර නොවන ධෛර්යයෙන් යන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි ඉස්සරහට යන්න ඕනකම තියෙන්නේ. ඒ සඳහා වෙච්ච බොහෝ දේවල් අපි හදලා තියෙනවා. ඔබ කවුරුත් දන්නවා. අපි මේ දේශපාලන ක්‍රමෙන් යන්නේ නිකන් විභාගات යන ගමනක් නෙවෙයි. අපට අරමුණක් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා අපි දන්නවා අපේ හෙට දවසේ අපේ දේශපාලන දුෂ්කරතාවක අපි දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ටකමක් කරනවා කියලා අපි දන්නවා. හැබැයි ඒකට අපි මුහුණ දෙන්න ඕන. ඒ නිසා අපි දන්නවා ඒකට මුහුණ දෙන්න ජනතා විමුක්ති පෙරමුණ තනියම බෑ. අපි තනියම ඒකට මුහුණ දෙන්න ලෑස්ති නැහැ. ඒ වෙනුවෙන් අපි අපේ සමාජයේ මේ ආණ්ඩුවත් මේ ක්‍රමයක් පළවහරන්න අවශ්‍ය කරන දෙවන්තම ජනතා බලවේග ගොඩනගා ගන්න ඕන. අපි ඉස්සරහ ඒක තියෙනවා. හුදකලා වෙච්ච දේශපාලන ව්‍යාපාරයකට මේ මහා දෙවන්ත කාර්ය කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ හුදකලා වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් විය යුතු නෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ සිළු අධ්‍යක්ෂකම් එකතු කරගෙන තමන්ගේ නායකත්වයෙන් තමන්ගේ නායකත්වයෙන් අපිට හදන්න පුළුවන් සැබෑ ජනතාවාදී බලවේගයක් ඇති කරලා දෙවන්ත ජනතා බලවේගයක් ජනතා පෙළගස්සක් ගොඩනගන්න ඕන. ඒ වෙනුවෙන් හදාගත්තු සැලැස්මක් එක්ක අපි ගමන් කරමින් ඉන්නේ. ඒ නිසා තමයි අපි මේ පහුගිය පළාත් සභා මැතිවරණය අපේ පක්ෂයේ හැරුම් ලක්ෂයක් බඩපත් කරගෙන සඳහා වෙච්ච දෙවන්ත දේශපාලන තීන්දුවක් ගත්තේ. ඒ වෙනුවෙන් තමයි අපි 7 වෙනි ජාතික මහා සමුළුව තිබ්බේ. ඒ වෙනුවෙන් තමයි අපි 7 වෙනි ජාතික මහා සමුළුවෙන් වර්තමානයේට අවශ්‍ය කරන ධනවාද වෙනස් කරලා සමාජවාදී සමාජයක් හදන්න ඕන කරන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වේ ප්‍රතිපත්ති මාලාව සම්මත කරගත්තේ. නූතන ධනවාදය ඇතුලේ තියෙන ප්‍රශ්න ටික හඳුනාගෙන ඒ නූතන ධනවාදයේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් නූතන සමාජවාදී ප්‍රතිපත්ති සහිත ප්‍රතිපත්ති මාලාවක් අපි ඉලක්කලා තියෙනවා. සමාජවාදයේ මූලධර්ම රකිමින් ඒ අතරම වත්මන් සමාජයේ ලාංකික සමාජය හරියට කියවලා ලාංකික සමාජය මෙතනින් එහාට ගෙනියන්න අවශ්‍ය කරන නවීන දැනුම සහිත නවීන සමාජවාදී උපක්‍රම සහිත නවීන සමාජවාදී ප්‍රතිපත්ති සහිත ප්‍රතිපත්ති මාලාවක් අපි හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රතිපත්ති මාලාව ජයග්‍රහණය කරවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. ඒ සඳහා අපේ පක්ෂයේ වෙනස්කම් අපි කරලා තියෙනවා. නායක මණ්ඩල ප්‍රාල කරලා තියෙනවා. අපිට අලුතෙන් නායකත්වයක් තරුණ නායකත්වයක් හඳුන්වා දීලා තියෙනවා. අනුදිසානායක සහෝදරයා ඔබ කවුරුත් දන්න පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම් නායක හැටියට අපේ රටේ නිල විපක්ෂයේ ආණ්ඩුවත් එක්ක පෙළ ගැහෙද්දී නිල විපක්ෂකම විතරක් කරද්දී අපේ රටේ ඇත්ත විපක්ෂයේ කාර්යභාරය ඇත්ත විපක්ෂ නායකගේ කාර්යභාරය කරමින් ජනතාව අතර දෙවන්ත ප්‍රසාදයක් දිනාගත්තු අපේ පක්ෂයේ අනුදිසානායක සහෝදරයා අපේ පක්ෂේ නායකත්වයට පත් කරලා අපි දෙවන්ත දේශපාලන ගමනක් ආරම්භ කළා. ඒ ගමනේ අපි ඔක්කොම ඉන්නේ. අපි දන්නවා
මේ ගමන අපි ජයග්‍රහී වෙනකොට හතුරු කැමති නැහැ. මේ ගමන අපි ජයග්‍රහී ලෙස යනකොට හතුරු කැමති නැහැ. හතුරු කැමති අපි නැවත වැටෙනවා නම්. ඒ නිසා හතුරු තමන්ගේ කැමැත්ත පත්‍ර පිටුවල ලියනවා. විශේෂයෙන්ම අපෙන් පලාගේ සතුරා තමන්ගේ කැමැත්ත පත්‍ර පිටුවල ලියනවා. තමන්ගේ ආසාව පත්‍ර පිටුවල ලියනවා. තමන්ගේ කවදාකවත් ඉටු වෙන තීනේ පත්‍ර පිටුවල ලියනවා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ නැවත ભેද තියෙනවා කියලා පත්‍ර පිටුවල ලියනවා. ජනතා විමුක්තිනේ අරයා මෙයා අතර ભેද තියෙනවා කියලා ලියනවා. අපි කියන්න කැමති සතුරන් සතුටු වෙන්නේ ඒන් නම් ඔවුන් සතුටු වෙත්වා. සතුරන්නේට කැමති නම් ඔවුන්නේට පෙම් බඳිත්වා. අපට කමක් නැහැ. නමුත් අපි සියලු දෙනාම මේ සමාජය වෙනස් කරලා අපේ සමාජයේ ජනතාව දිනවන දේශපාලන ගමනක් වෙනුවෙන් සමාජවාදී දිනවන දේශපාලන ගමනක් වෙනුවෙන් අපි ඔක්කොම ලේන් බැඳිච්ච සහෝදරත්වයකින් එකම කණ්ඩායමක් හැටියට කිසිදු වෙනසක් කිසිදු ભેදයක් නැතුව අපිව කිසිවෙකින් වෙන් කරන්න බැරි එකට බැඳිච්ච කණ්ඩායමක් ලෙස ජයග්‍රහණය කරා යන්න සූදානම්. ඒ ජයග්‍රහණය කරා අපි ඔක්කොම එකට අවසාන ජයග්‍රහණ කරා යන්න සූදානම් කියන සහතික ඔබට දෙනවා. අපි මේ අප්‍රේල් විරු සමුරු ඉස්සරහා අපි සහතික කරලා කියනවා ජනතා විමුක්ති පෙරමුණය අපි ඔක්කොම එකට ඔබ ඔක්කොම එකට අපි හැමදෙනාම කිසිවෙක් මග හැරෙන්නේ නැතුව අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන ජයග්‍රහණ කරන්න පුළුවන්කම තියෙනවා. සතුටුන් කැමැති හිතාගනිත්වා. ඒ ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම සියලු දෙනා එක්ව සහෝදරත්වයෙන් සමගියෙන් මේ සටන ජයග්‍රහණයෙන් අවසන් කරනවා කියන සහතිකේ අපි නැවතත් ඔබට ලබා දිය යුතු තියෙනවා. ඒ නිසා සතුරන් මොනවා හිතුවත් අපට කමක් නැහැ. අපි අපේ ගමන යන්න ඕනකම තියෙනවා. කතාවක් තියෙනවානේ. හතුරු කලබලන හොඳයිනේ. මාවසිතුන් එක වෙලාවක කිව්වා අපි අපේ ශක්තිය මනින්නේ අපේ මිතුරන්ගේ ප්‍රශංසාවේ මිහිරි වදන් වලින් නොව අපේ සතුරන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළු හනින් කියලා. අපි අපේ සාර්ථකත්වය මනින්න ඕනකම තියෙන්නේ අපේ මිතුරෝ කියන අපිට මිතුරන් අපි සතුරු කරන කියන කතාව වලින් නෙවෙයි. අපි අපේ සාර්ථකත්වයේ මනින්නේ අපේ හතුරන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළු හනින්. අපේ හතුරා කොතරම් කෝප වෙලාද, කොතරම් කලබල වෙලාද, කොතරම් අපට අවලද ගහනවද, කොතරම් බොරු කියනවද, ඒ කියන්නේ එතරම් අපි සාර්ථකයි කියන එක. ජනතා විමුක්ති පෙරමුණ අදාළ නොවන බලවේගයක් නම්, ජනතා විමුක්ති පෙරමුණ සමාජය තුළ බලපෑමක් නැති බලවේගයක් නම් හතුරු මොකද අපට වෛර කරන්නේ? හතුරු මොකටද අපට බොරු කියන්නේ? හතුරු මොකටද අපට අවලාද ගහන්නේ? සතුරන් අවලාද ගහනකොට, සතුරු බොරු කියනකොට, සතුරු අපට වෛර කරනකොට, සතුරු අපේ ව්‍යාපාර විනාශ කරන කුමන්ත්‍රණය කරනකොට ඒ හැම එකකින්ම නැවත ඔප්පු කරනවා අපේ රටේ ධනපති පන්තියේ සතුරුට එරෙහිව ඉන්න එකම විකල්ප බලවේගය වෙන කවුරුත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියන එක නැවත ඔප්පු කරමින් ඉන්න නිසා අපි හතුරන්ට ස්තුතිවන්ත වෙනවා. අපි හරි කියලා, අපි ශක්තිමත් කියලා නැවත අපට මතක් කර දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි සියලු හතුරන්ට. එතකොට අපි දන්නවා අපි හරි කියලා, අපි මෙන්න කළා. නිසා ආදරණීය සහෝදරනි, ඉතින් අපි මේ ගමන ඉස්සරහට ය아야 තියෙනවා. ඒ ගමන ඉස්සරහට යන්න අපි රාජපක්ෂ පාලනයත් මේ සමාජයත් වෙනස් කරන්න ඕනකම තියෙනවා. ඔබ ඉස්සරහා තියෙන කාර්යය සරල කාර්යයක් නෙවෙයි. මේක ආණ්ඩුවක් මාරු කරන කාර්යයක් නෙවෙයි. ආණ්ඩුවක් නම් මාරු කරන්න තියෙන අපිට ඒක සරලයි. අපිට තියෙන මොකද්ද? ආණ්ඩුවක් මාරු කරන විතරක් නෙවෙයි, සමාජ ක්‍රමයක් වෙනස් කරන්න ඕන. සමාජ ක්‍රමයක් අලුතෙන් ගොඩනගා ගන්න ඕන. මේ සමාජය වෙනස් කරලා නව සමාජයක් වෙනස් කරන ගමනක අපි ගමන් කරමින් ඉන්නේ. ඒක අපි දන්නෝ ටිකක් අමාරුයි, දුෂ්කරයි, සංකීර්ණයි. හැබැයි ඒ කාර්ය කරන්න අවශ්‍ය කරන දැනුම, හැකියාව, අත්දැකීම, ධෛර්යය, අදිෂ්ඨාන සියල්ල අපිට තියෙනවා. රෝහණ විජිත සහෝදරගේ සිට දීපිදු අපේ සිළු සහෝදරු අපිට ඒ ධෛර්යය, අදිෂ්ඨානයේ, අත්දැකීම, දැනුම සියල්ල ඇතිතරම් ලබා දීලා තිනවා. දැන් ඒ අත්දැකීම එකතු කරගනිමින්, ඒ දැනුම එකතු කරගනිමින්, ඒ ශක්තිය එකතු කරගනිමින් තමුන්නාස්ලා අපි ආදරණීය සහෝදර අපි ඔක්කොම දැන් මේ සටන නිමා කරන, මේ සටන ජයග්‍රහණ නිමා කරන දේශපාලන ක්‍රියාමාර්ග වෙත යන්න ඕනකම තියෙනවා. අපි දකිනවා අපේ රටේ ධනවාදයෙන් පීඩාවටපත් වෙච්ච විශාල ජන කණ්ඩායමක් තියෙනවා. විශාල ජන කණ්ඩායමක් අපේ රටේ ධනවාදයෙන් පීඩාවටපත් වෙලා ඉන්නවා. කවුද පීඩාවටපත් වෙලා නැත්තේ අපේ රටේ මේ ධනවාදය තුල? විශේෂයෙන්ම ධනවාදයට අමතරව රාජපක්ෂ පෞල් වාදය නිසා, පෞල් පාලන නිසා දෙවන්ත ජන කණ්ඩායම පීඩාවටපත් වෙලා ඉන්නවා. අද රාජපක්ෂ මහත්තයා කරන දේශපාලනේ මිතුරන් දිනා ගන්නා දේශපාලනයක් නෙවෙයි. එයා කරමින් යන්නේ සතුරන් ඇති කර ගන්නා දේශපාලනයක් කරමින් යන්නේ. එයාගේ පක්ෂය තුළ හතුරු හදමින් යනවා. අපි දැක්ක මේ පහුගිය පළාත් සභා මැතිවරණේ කවුද වැඩ කරේ? පහුගිය පළාත් සභා මැතිවරණදී අපි දැක්ක විශේෂම මොකද්ද? ආණ්ඩුවේ ඇමතිවරු සමහරු ඡන්දයට ආවේ නැහැ. තමන්ගේ දුව හරි පුතා හරි ඡන්දයට දාපු ඇමතිවරු දුව වෙනුවෙන්, පුතා වෙනුවෙන්, මල්ලි වෙනුවෙන්, අයියා වෙනුවෙන් වැඩ කරාට පොදුවේ හිටපු සියලු දෙනා ආණ්ඩුව වෙනුවෙන් ලොකුට වැඩ කරේ නැහැ. උදාහරණයක් ගත්තොත් අපිට මතකයි වෙනද ඡන්දවලදී අනිවාර්යයෙන්ම ඔය සර්කිට් බංගලා බුක් කරගෙන ඇවිල්ලා නතර වෙලා ඡන්ද කරන මරකම් කරන කණ්ඩායමක් ඉන්නේ. ඒ කණ්ඩායම අතර පෙරමුණේ ඉන්න කෙනෙක් තමයි
මවින්සල මහත්තයා ඇමතුමා ඒ ගල් ගත්තොත් එන්නේ. මවින්සල ඇමතුමා සාමාන්‍යයෙන් වෙනදා ඡන්දයක් આવොත් එම ඒ ඡන්දදී ඒ තමන්ට පාරදීප දිස්ත්‍රික්කයට ගිහිල්ලා ඒකේ නතර වෙලා බංගලා වෙන් කරගෙන හෝටල් වෙන් කරගෙන මර කණ්ඩායම අරන් ගිහිල්ලා ඉතින් මර කණ්ඩායම උදමින් ඡන්ද කරනවා ආණ්ඩුවට. හැබැයි මේ ඡන්දේ මොකද වෙන්නේ? බස්නායක සහ දකුණු පළාත් සභාවේ ඡන්දේ මොකද උනේ? මවින්සල මහත්තයා ඉවරට ඉන්නේ නැහැ. මවින්සල මහත්තයා වෙනුවට තමන්ගේ වල කපා ගැනීමේ ජොබ් එක කරමින් හිටියා. අනාගතයට වල කපා ගත්ත ආණ්ඩුව රට වල කපනවා. මවින්සල මහත්තයා තමන්ට වල කපා ගත්තා. තමන්ගේ සුහුන් කොට හදමින් හිටියා. හොඳයි. දැකලා තියෙනවා මොකද දැන් ඉතුරුලා තියෙන ධනවාදී මැරලා තියෙන්නේ මේක වල්ලන සොහොන් පොත හදනකම තියෙන්නේ ඒගොල්ලන්ගේ සොහොන් පොත ඒගොල්ලොම හදා ගන්නවා නම් අපිට ගොඩක් ලේසි. ඒක කරමින් හිටියම ඡන්ද කරන්න ආවේ නැහැ. ඒකෙන් පේනවා මොකද? ඒකෙන් පේනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මිතුරන් අහිමි කරගනිමින් යන කෙනෙක්. එයාට කවුරුවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තව ටික දවසක් ගියාම ඥාතිවත් ඉතුරු වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. හම්මන්තර ජනතාව එයාට පාඩම ගන්නලා තියෙනවා. එයා තියන තියලා තියෙනවා. බෙලියත් ආසනේ ජනතාව යාගේ ඒගොල්ලෝ ඒ ජනතාවත් මහින්ද මාත්‍ර පාඩම කරලා තියෙනවා. ඒ නිසා මේ ආරම්භ වෙලා තියෙන්නේ ධනවාදයේ නැත්නම් ආණ්ඩුවේ නැග්ම නෙවෙයි ආණ්ඩුවේ බැස්ම ආරම්භ වෙලා තියෙනවා. ඒක තේරුම් අරගෙන අපි මේක පරද්දන්න ඕනේ. හැබැයි අපි දන්නවා එකක් මොකද? ලෝකයේ කිසිම පාලකයෙක් බොහොම ලේසියෙන් තමන්ගේ බලය ඇත්තරලා ගියේ නැහැ. අවසාන මොහොත දක්වා බලයෙන් දන්න හැම දෙයක්ම කරනවා. හැම ක්‍රියාමාර්ග ගන්නවා. හැම උප්පරවැට්ටියක්ම කරනවා. හැම කුමන්ත්‍රණයක් කරනවා. මහින්ද රාජපක්ෂත් එහෙමයි. දාලා යන්න බැරි තරම් දේවල් ඒගොල්ලන්ට තියෙනවා. දාලා යන්න බැරි තරම් මහා දෙවන්ත දීපල කන්තරාව ගොඩ ගහලා තියෙනවා. බුදු අම්මේ මේව කොහෙද තියන්නද? අරන් යන්න බැරි තරම් දීපල කන්තරාව. ඒ විතරක් නෙමෙයි බලය අත්තරන බැරි තරම් වැරදි කරලා තියෙනවා. මොකද මේ පාලකයෝ බලය ඇත්තරියොත් දැන් සාමාන්‍ය අපි කියනවනේ බලය දාලා ගෙදර යන්න කියලා. මේගොල්ලන්ට ගෙදර යන්න බෑ. බලය දැම්මොත් යන්නේ කොහෙද? බලය ඇත්තරිච්ච ගමන්ම යන්න වෙන එක තැනයි මොකද? ඒක තමයි හිර ගෙදර. වෙන තැනක් නැහැ. එනිසා බලය ඇත්තරිච්ච පළවෙනි පැයේම හිරගෙදර යන්න වෙන මට්ටමේ මහා අපරාධ කරපු පාලකයන් නිසා බලය අත්හරින්න බෑ ඒගොල්ලන්ට. දීපල කන්දරාවක් තියෙනවා ඒක අත්හරින්න බෑ. ඊට අමතර ගත්තොත් එහෙම බලය ඇත්තරියොත් පසුදා සිට හිරගෙදර ඉන්න සිද්ධ නිසා අත්හරින්න බෑ. නිසා බලය වෙනුවෙන් හුඟක් දේවල් කරාවි. හැබැයි කොතරම් බලය වෙනුවෙන් දේවල් කරත් අපි හිතනවා ඒගොල්ලන්ගේ බලයට වඩා ජනතාවගේ බලය ලොකුයි. මේ පහුගිය දවස්වල පෙන්වෙත් මොකද්ද? ආණ්ඩුවේ බලයට වඩා ජනතාවගේ බලය ප්‍රබලයි කියලා. පෞගේ පළාත් සභා ඡන්ද කාලේ ආණ්ඩුව මොකද නොකරේ ඡන්ද ගන්න. බඩු බෙදුවා, අල්ලස් දුන්නා, රාජ්‍ය බලය පාවිච්චි කරා, ජනාධිපතිවරයා මැතිවරණ නීති සියල්ල උල්ලංඝනය කරලා මැතිවරණ ක්‍රියාවලට මැදිහත් වුණා. දන්න දේවල් ඔක්කොම කරා නමුත් ජනතාව ඒ වගේ සැලකුවේ නැහැ. අවසාන තුරුම්පුවට ආණ්ඩුව ජිනීවා පෙන්නලා ඡන්ද ගන්න උත්සාහ කරා. ජනතාව ඒකත් සලකන්න දු පැත්තක තියලා ආණ්ඩුවට ඕන කරන උත්තරේ පණිවිඩේ හරියට දීලා තියෙනවා. ඒ නිසා දැන් තවදුරටත් ආණ්ඩුවට ජන කණ්ඩායම රවට්ටමින් යන පුළුවන් ගමනක් නෙවෙයි තියෙන්නේ. නිසා මේ ආණ්ඩුව වැටලා තියෙනවා, වැටෙන්න පටන් ගන්න තියෙනවා, එල්ලලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේකේ ගමන අවසන් කිරීම සඳහා වෙච්ච මහා දෙවන්ත දේශපාලන ව්‍යාපාර නිර්මාණ කරන. නිසා ජනතා විමුක්ති ප්‍රෝණි අපි ඔබ සියලු දෙනා මෙතනින් එහාට මහා දෙවන්ත දේශපාලන බලයක් නිර්මාණය කළ යුතු තියෙනවා. ජනතා විමුක්ති නායකත්වයෙන් අපේ රට හදන්න පුළුවන්. නවීන සමාජවාදී සමාජයක් නිර්මාණය කරන්න පුළුවන්. මේ යුගයට ගැලපෙන අපේ රටට ගැලපෙන අපි අපේ සමාජය තුළ පීඩාවටපත් වෙච්ච හැම බලවේගයකම හැම බලවේගයකටම හැම කණ්ඩායමකම ගැටලුවට උත්තර තියෙන ජනතා විමුක්ති ප්‍රෝණේ ප්‍රතිපත්ති මාලාව පෙරටු කොටගෙන ජනතා විමුක්ති ප්‍රෝණේ දේශපාලන ආදර්ශය පෙරටු කොටගෙන අපි දෙවන්ත ජනතා බලවේග නිර්මාණය කරන්න ඕනකම තියෙනවා. අපි වෙනුවෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. වසර 66ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට මේ රට අදගෙන ආපු අයට විවිධ බලවේගයන්ට ජනතාවට අපි ආරාධනා කරනවා දැන් මේක නවත්තමු. වසර 66ක තට්ටුමාරු දේශපාලනට නැවතීමේ තිත තියන්න කාලේ දැන් ඇවිත් තියෙනවා. මේක නවත්තමු. ඉස්තරෝ මේක නවත්තමු. නවත්තලා අලුත් ගමනක් පටන් ගමු. ඒ අලුත් ගමන පටන් ගන්න සාක්ෂියා දැන් පෙළ ගැහලා තියෙනවා. පෙරමගලකුණු ඇවිත් තියෙනවා. ඒකට නායකත්ව දෙන්න ජනතා විමුක්ති ප්‍රෝණ ලෑස්ති. ඒ සඳහා වෙච්ච ප්‍රතිපත්ති මාලාව තියෙනවා. ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඒවට බලවේග එකතු කරන්න. අපි ආරාධනා කරනවා අපේ රටේ වැඩ කරන ජනතාවට මේක ලොකුම කාර්යභාරය තියෙන වැඩ කරන ජනතාව නිසා වැඩ කරන ජනතාව එකතු වෙන්න අපිත් එක්ක. අපි ආරාධනා කරනවා අපේ රටේ ගොවි ජනතාව මේ ධනවාදයෙන් පීඩාවටපත් වෙන වැඩිම කණ්ඩායම ගොවි ජනතාව මේ ඌවෙල්ලස්සේ විශාල ගොවි ජනතාවක් ඉන්නවා. ගොවි ජනතාව බලවේගයක් වශයෙන් ලෙස දෙවන්ත බලවේගයක් වගේ එකතු වෙන ජනතාව විමුක්තියත් එක්කෙන් අපි ආරාධනා කරන ඒ වගේම දීවරයන්ට අපේ රටේ එකතු වෙන අපිත් එක්කෙන් අපේ රටේ පීඩාවටපත් වෙච්ච කාන්තාවන්ට අපේ රටේ ජනගහනය 51%ක් කාන්තාව දේශපාලන සංවේදීකම අඩුවෙන් තියෙනවා. ඒ නිසා අපි කාන්තාවන්ට ආරාධනා කරනවා පීඩාවටපත් කාන්තාවන්ට එකතු වෙන්න බලවේගයක් ලෙස ජනතා විමුක්ති වුණත් එක්ක මේ ගමන ඉස්සරහට යන්න. අපි ආරාධනා කරනවා තරුණයන්ට
අනාගතය අහිමි කරපු රැකියාවක් නැති තාරුණ්‍ය විඳින්න ඉඩ අහුරලා තියෙන ධනවාදයට එරෙහිව තරුණයාගේ ජවය එකතු කරන්න, ශක්තිය එකතු කරන්න, නිර්මාණශීලීත්වය එකතු කරලා අපි අත්වල බඳ ගමු. දැවැන්ත තරුණ බලවේගයේ ජවයක් එකතු කරන්න මේ ව්‍යාපාරයත් එක්කෙන්. අපි ආරාධනා කරනවා ශිෂ්‍යයන්ට තමන්ට අධ්‍යාපනයට මග අහුරලා තියෙන, අධ්‍යාපනයෙන් පිටමන් කරන්න උත්සාහ කරන ධනවාදේ පරද්දන්න ඕන. ඒ වෙනුවෙන් ඊට එරෙහිව ජනතා විමුක්තිය සමග එකතු වෙන්න කියලා. අපි ආරාධනා කරනවා අපේ රටේ සාහිත්‍ය වේදින්ට කලාකරුවන්ට ඔබගේ කලා කුසලතාවයන්, ඔබගේ කලා නිර්මාණයන්ට ධනවාද ඉඩක් නැහැ. ඔබ ධනවාදය තුලේ වැටුප් ශ්‍රමිකෙක් බවට පත් කරලා තියෙනවා. සූරාකමට ලක් කරලා තියෙන නිසා ඔබේ නිර්මාණශීලීත්වයට වැට බැඳපු, ඔබ මිලටගත්තු ධනවාදය පරාජයට පත් කරලා ඒ වෙනුවට මානව හැඟීම් නිදහසේ ලියන්න, කියන්න, ගයන්න පුළුවන්කම තියෙන වඩා යහපත් සමාජයක් නිර්මාණය කරන්න එකතු වෙන අපිත් එක්ක අපි ආරාධනා කරනවා අපේ රටේ මාධ්‍යවේදීන්ට. අපි දන්නවා මාධ්‍යවේදීන් අපිට පහුගිය කාලේ විශාල වශයෙන් උදව් කරපු පිරිසක්. මාධ්‍යවේදීන්ට ධනවාදයේ මාධ්‍යවේදීන් මරලා තියෙනවා. ධනවාදයේ මාධ්‍යට බයයි. ධනවාදයේ මාධ්‍යල කටවහලා තියෙනවා. ධනවාදයේ මාධ්‍යවේදීන්ට ගහලා තියෙනවා, අතපය කඩලා තියෙනවා, ඔලු පල්ලා තියෙනවා, මාධ්‍යයන් ගිනිතිලා තියෙන නිසා ඊට හැරෙව නිදහස් මාධ්‍යයක් සඳහා ජනතාව වෙනුවෙන් ජනතාවට සත්‍ය කියන මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් ඔබේ මාධ්‍ය මෙහෙවර ඉටු කිරීම සඳහා අවශ්‍ය සමාජයක් නිර්මාණය කරමු. එකතු වෙන්න අපිත් එක්ක අපි ආරාධනා කරනවා අපේ රටේ ඉන්න දේශීය ව්‍යාපාරිකයට, දේශීය කර්මාන්තකරුවට මේ ආණ්ඩුව හදනෝ වැඩක් නැති ආර්ථිකයක්, කැසිනෝ රජා ගෙන්නලා කැසිනෝ ආර්ථිකයක් හදනෝ, කැසිනෝ කාරයන්ට බදු සහන දෙනෝ, ජනතාවට බදු ගන්න නිසා ඒ වෙනුවට අපේ රටේ ජනතාවගේ ශ්‍රමය, අපේ ස්වභාවික සම්පත පාවිච්චි කරලා අපේ රටේ නිෂ්පාදනය කරන්න, නිර්මාණයන් කරන්න අවශ්‍ය කරන ඒ ක්‍රියාමාර්ග සඳහා එවැනි නිෂ්පාදනයක් වෙනුවෙන් අපේ රට තුල වැඩ කරන සූදානම් හැකියාව තියෙන ව්‍යාපාරික ප්‍රජාවට, කර්මාන්තකරුවන්ට, දේශීය කර්මාන්තකරුවට, ව්‍යාපාර ප්‍රජාවට අපි ආරාධනා කරනවා එකතු වෙන අපිත් එක්ක අත්වල බඳගෙන අපිත් එක්කෙන්. ඒ නිසා මෙලෙස ඉන්න සියලු බලවේගයන්ට අපි ආරාධනා කරනවා එකතු වෙමු. අපි එකතු වුණොත් දැවැන්ත බලවේගයක්. මිනිස් බලවේගයන් තරම් බලවත් බලවේගයක් ලෝකේ කොහෙවත් නැහැ. ලෝකේ ඕනෑම පාලකෙක් අවසානයේ දන ගහලා තියන්නේ මිනිසුන්ගේ බලය ඉස්සරහා. ඒ නිසා ජනතාව තමයි ලොකුම බලවේගය, ජනතාව තමයි ලොකුම ශක්තිය, ජනතාව තමයි ලොකුම බලය. අන්නේ ජනතාවගේ බලය අපි විසිරලා තියෙන බලය එක තැනකට එකතු කරමු, බලවේග ලෙස එකතු කරමු. ඒ නිසා එතෙන්ට අපි හදමු. එම නැතුව ඉතිහාසයේ වුණා වගේ ඡන්දයක් කිට්ටු වුණාම ඡන්දෙන් ආණ්ඩුවක් හදාගන්න අටවන తాවකාලික පක්ෂ එකතු කරලා අටවන తాවකාලික අම්බලම් පැත්තක තියමු. පක්ෂ එකතු කරලා අටවන එකතු පැත්තක දාමු. එක නායකයාගේ පටු අරමුණු වෙනුවෙන්, තමන්ගේ බල අරමුණු වෙනුවෙන් ජනතාව රවට්ටන්න හදන ඔය කල්ලි ගැසීම්, රංචු ගැසීම් පැත්තක දාමු. එක් පක්ෂවල කල්ලි ගැසීම්, රංචු ගැසීම් පැත්තක දාලා අපි සමාජ වෙනස් කරන්න අවශ්‍ය කරන දැවැන්ත දේශපාලන ගමනේ යන්න ඕන කරන ජනතා බලවේගය ඒකරාශී කරමු. නිසා අපි කලින් කිව්වා වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, දීවරයා, අපේ කාන්තාව, තරුණයා, ශිෂ්‍යයා, කලාකරුවෝ, මාධ්‍යවේදීන්, දේශීය ව්‍යාපාරිකයා, කර්මාන්තකරුවා මේ සීල බලවේගයන් එකට එකතු කරලා දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කරමු. ඒ දැවැන්ත ජනතා බලවේගය අපි මේ ක්‍රමයට මෙහෙवला මේක වෙනස් කරලා වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම දක්වා ඉස්සරහට ගෙනියමු. ඒ වෙනුවෙන් සටන් කරන්න, ඒ වෙනුවෙන් නායකත්වය දෙන්න, ඒ වෙනුවෙන් පෙරමුණේ ඉන්න, ඒ වෙනුවෙන් ඕනෑම දුෂ්කරතාවයක් නොසලකා අරගල කරන්න ජනතා විමුක්ති කරන සූදානම් කියන පොරොන්දුව තියෙනවා. ඒ වෙනුවෙන් අපි එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා නැවත වතාවක් පහුගිය කාලය පුරාම විවිධ හේතු මත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙච්ච, ඈත් වෙච්ච අය ඉන්නවනම් සමාජවාදී පිළිබඳ හැඟීම් හිතේ තියෙන, ජනතා විමුක්ති පෙරමුණත් එක්ක කිසියම් පුංචි බැඳීමක් තාමත් හිතේ තියෙන, විවිධ දුෂ්කරතා නිසා, තේරුම් ගැනීම බැරි නිසා අපෙන් ඈත් වෙච්ච දුස් වෙච්ච අය ඉන්නවනම් පක්ෂයට ද්‍රෝහීකම් කළ අය හැරෙන්න, පක්ෂයට ද්‍රෝහීකම් කළ අය හැර අනිත් හැම දිනාටම අපි නැවත ආරාධනා කරනවා එකතු වෙන්න. දැන් මේක වෙලාව අපි අත්කල් බඳ ගමු. අපි ඔක්කොම එකට ගමු. අපි ඉස්සරහ කාර්යභාරයක් තියෙනවා. මේ පක්ෂය අපේ පක්ෂය, මේ පක්ෂය ඔබේ පක්ෂය, මේ පක්ෂය ජනතාවගේ පක්ෂය. 1971 අපේ අප්‍රේල් විරුවන් දීපුදා රැකපු පක්ෂය, දීපුදා අපට ඉතුරු කරපු පක්ෂය, දීපුදා මහා දැවැන්ත පෞරුෂයක්, මහා දැවැන්ත බෞද්ධයක් සහිතව නිර්මාණය කරපු පක්ෂය නිසා මේ පක්ෂය අපේ පක්ෂය වගේම ඔබේ පක්ෂය එකතු වෙමු. අපි කවුරුත් එක්කම අත්කල් බඳ ගමු. මේ සමාජයේ ධනවාදයේ පරද්දන්න පුළුවන් දැවැන්තම ජනතා බලවේගය හෙට දවස් හදමු. ධනවාදයේ පරද්දන්න පුළුවන් දැවැන්තම ජනතා පළගස්ම හෙට හදමු. ධනවාදයේ පරද්දන්න පුළුවන් දැවැන්තම ජනතා ක්‍රියාකාරීත්වය නිර්මාණය කරමු. මහින්ද රාජපක්ෂ මහත්තයා එන්නේ ජනාධිපතිවරණයක් සඳහා නම්
ජනාධිපතිවරණයෙන් මහින්ද පරද්දන්න පුළුවන් දැවැන්තම බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩනගමු මහින්ද රාජපක්ෂ මහත්තයා එන්නේ මහමැතිවරණයක් අරන්නම් මහමැතිවරණයෙන් මහින්ද පරද්දලා ධනවාදය පරද්දන්න පුළුවන් දැවැන්ත බලවේග ගොඩනගමු ඒ වෙනුවෙන් අපි කවුරුත් එකතු වෙමු අත්වැල් බඳගමු කියන විවෘත කාරණා කියනවා අපි කියනවා මේ සමාජය වෙනස් කළ යුතුයි ඒ අංගමක් නැහැ ඒ සඳහා දැන් කාලය එළඹ තිබේ ජයග්‍රහණය කර යාමට ඇති අවස්ථාව නිර්මාණලා තියෙනවා ඒ වෙනුවෙන් එකතු වෙන්න කෙනෙක්ම කරමින් අපි ඒ එකතු වෙන්න කෙනෙක්ම හැමතෙම කරමින් 1971 අරගලේදී අරගලෙන් පස්සේ දිවි රැකගත්තු අපේ සහෝදරයෙක් තමන්ගේ අරමුණ ලිව්වා බිත්තියක ඒ බිත්තියක ලියපු ඒ අරමුණ කවියකින් ලිව්වා ඒ කවියෙන් ඔබට සූපතමින් අපි අපෙන් සමුගන් සූදානම් වෙනවා ඒ කවිය බිත්තිය ලියලා මේ අපි ඉල්ලන ඉල්ලීමම එදා ඔව් කරා මෙන්න මේ විදියට මොකද්ද කිව්වේ උන් කිව්වා කුසට සාගෙන හදට සෝගෙන ඉනට වැරහැලි කැබලි එල්ලා සතුට සනසුම අහිමි කරලු අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මෙරි මෙරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නුඹලගේ වාර ඇවිල්ලා කියලා අපි නැවත කියමු කුසට සාගෙන හදට සෝගෙන ඉන්නට වැරහැලි කැබලි එල්ලා සතුට සනසුම අහිමි කරලු අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මෙරි මෙරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා ඔව් සහෝදරනි මේ අපේ වාරය මේ පීඩාවට පත් වෙච්ච වාරය ධනවාදෙන් පීඩාවට පත් වෙච්ච ධනවාදෙන් අසාධාරණ ලක් වෙච්ච අපේ වාරය ඇවිත් තියෙනවා ධනවාදය පරාජයපත් කළා මේ මිහිතලේ මත අපි හැමෝටම සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම සහෝදරත්වයෙන් සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් ඉන්හාවක් සහිතව ජීවත් වෙන්න පුළුවන් නව සමාජය නිර්මාණය කිරීමේ යුගය ඇවිල්ලා තියෙනවා අතපසු කරන්න බෑ කල් දාන්න බෑ ඒ සටන අපි ජගතු තියෙනවා ඒ නිසා ධනවාදය පරාජයපත් කළා අධිරාජ්‍යවාදය පරාජයපත් කළා සමාජවාදය දිනන ඒ සටන වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙමු සටන් වදිමු එදා 1971 දී අප්‍රේල් නිර්වාණ දීප්දද්දී ඔවුන්ගේ හදවතේ තිබිච්ච සිහිනය අපි සදා කරමු ඔවුන්ගේ සුරතේ තිබිච්ච දජය අපි ඉහළින් ඔසවාගෙන මුළු රටනම සෙවණ දෙන ඒ දජය වටා ජනතාව එකතු කරලා ඒ සටන අපේ දෑත් වලින් ජයග්‍රහණයෙන් නිමා කරමු ඒ වෙනුවෙන් සටන් වදින්න අරගල කරන්න අපේ සමාජය විනාශ කළ හැකි දැවැන්තම ජනතා බලවේග හදන්න ජනතා විමුක්ති සමග ඕනෑම දුෂ්කරතාවකදී නොසලී පෙරට යන්න ඔබ හැමෝටම ශක්තිය ලැබේවා ධෛර්ය ලැබේවා යෝධ බල යෝධ පහළ වේවා ප්‍රාර්ථනා කරමින් අපි මේ සමගන්නවා ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා ජනතා විමුක්තියට ජය වේවා ජනතා විමුක්තියට ජය වේවා.